අද සුභාරතී සංවාද මණ්ඩපය ඔබට ගෙනෙන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉන්දික චාරත්න විසින්. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ අයිබෝවන් සුබ දවසක්. ජාතික ගුවන්විදුලියේ සුභාරතී සජීව සංවාද මණ්ඩපය. අද 2020 දෙසැම්බර් මාසයේ 15 වෙනිදා අඟහරුවාදා. සුභාරතී සංවාද මණ්ඩපයේ අද දවසේ අපි අවධානය යොමු කරන්නට අපේක්ෂා කරන්නේ ගෝලීය සමාජාර්ථික දේශපාලන සන්දර්භය තුළ රාජ්‍ය මාධ්‍යයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව. අද සුභාරතී සංවාද මණ්ඩපය සඳහා මේ මාතෘකාවේ නිමිත්ත වන්නේ ජාතික ගුවන්විදුලිය ජාතික සංනිවේදන ක්‍රියාවලියට යොමු වී වසර 95ක් එළඹෙන හෙට දවසට සපිරෙනවා. මේ නිමිති කොටගෙන ප්‍රවෘත්ති හා කාලින වැඩසටහන් අංශය ඉදිරිපත් කරන සුභාරතී සංවාද මණ්ඩපයේ සංවාද මාලාවක් ගෙනෙන්නට කටයුතු කරා. එම සංවාද මාලාවේ තවත් පියවරක් තමයි අද මේ ආකාරයෙන් අප සටහන් කරන්නේ. මේ සාකච්ඡාව සඳහා අප බොහොම ගෞරවයෙන් ආරාධනා කරේ අපේ රටේ ජනමාධ්‍ය විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් දෙපළකට. අප සමග එකතු වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා, ඒ වගේම කැලණියේ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා. මෙම විද්වතුන් දෙපළ සමග අපි සාකච්ඡා කරන්නේ ගෝලීය සමාජ ආර්ථික දේශපාලන සන්දර්භයේදී රාජ්‍ය මාධ්‍යයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව. මේ සාකච්ඡාව ඔබට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේ මෙන්ම අපේ මුහුණුපතෙන් ස්වදේශීය සේවාවේ පිටුවට එකතු වෙලා ඔබට සජීවීව නරඹන්නටත් පුළුවන්. ඒ වගේම සාකච්ඡාවේ විද්වතුන් දෙපළ මූලික අදහස් පැහැදිලි කිරීමේ අනතුරුව ඔබට අපි ආරාධනා කරනවා මේ සංවාදයට ඔබේ අදහස් එකතු කරන්නට. 2695446 2695447 අපේ දුරකථන අංක. සුබෝදෑසනක් ඔබතුමාලා දෙපළටම. සුබෝදෑසනක්. ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතාගෙන් අප කැමති මේ සාකච්ඡාව සඳහා ප්‍රවේශය සකසා ගන්නට. ආචාර්ය වීරසිංහ ජාතික ගුවන්විදුලියේ සංනිවේදන ක්‍රියාවලියට යොමුව වසර 95ක් සැපරෙන්නේ හෙට දවසට. සියවසකට අවුරුදු 5ක් මෙපිට සංනිවේදන ක්‍රියාවලියේ යෙදෙන ජාතික ගුවන්විදුලියේ වර්තමාන කාර්යාවලිය නූතන සමාජාර්ථික දේශපාලන සන්දර්භයත් එක්ක ඔබ ගලපා කටයුතු කරන්නට ගලපන්නට අපේක්ෂා කරන්නේ කොහොමද? ඇත්තටම මහාචාර්යතුමා ඉන්දික මේ බොහොම වැදගත් මාතෘකාවක් මම හිතන ජාතික ගුවන්විදුලියේ 95 වෙනි සංවර්ෂ කියන්නේ වසර 100 වසරක කාලයක් ඇත්තටම ගත්තොත් සමස්තයක් විදිහට ගත්තොත් අපේ මාතෘකාව දැන් මේ සමකාලීන ගෝලීය සන්දර්භය තුළ සමාජ ආර්ථික සන්දර්භය තුළ මේ ජාතික මාධ්‍යයක් විදිහට මේකේ තියෙන භූමිකාව ඇත්ත වශයෙන්ම දැන් අපි වසර 100කට එහා ගියොත් ඇත්ත වශයෙන්ම එදා තිබුච්ච ලෝකයේ ගෝලීය සන්දර්භයක් නෙමෙයි ඇත්ත වශයෙන්ම තිබුණේ. එදා යම්කිසි ආකාරයක ජාත්‍යන්තර කීකරණය වෙච්ච සන්දර්භයක් තුළ තමයි ගෝලීය මාධ්‍යයක් මේ ජාත්‍යන්තර එහෙම නැත්නම් ජාතික මාධ්‍යයක් විදිහට ගුවන්විදුලියේ සමාරම්භය සටහන් කරන්න ඇත්ත වශයෙන්ම ඒ වෙලාව මේ අවුරුදු මේ 100 වසර විතර කාලය තුල මම හිතන්නේ ලාංකීය සමාජය විතරක් නෙමෙයි ලෝක සමාජයේත් සිදුවෙච්ච විවිධ ගතික හා ප්‍රවණතා ඒ වගේම සමාජ ආර්ථික දේශපාලන මිනිසුන්ගේ දෛනික ජීවිතය සම්බන්ධ දැවැන්ත තොරතුරු සම්භාරයක් සම්පාදනය කරමින් සහ ඒ තත්කාලීන අවශ්‍යතාවලට අනුව මිනිසුන්ගේ ජන විඥානය සහ ඒ සමාජ මානසිකත්වය හැඩගැසෙමින් සුවිශාල මෙහෙවරක් මම හිතන්නේ අපේ ජාතික ගුවන්විදුලි ඉෂ්ට කරලා තියෙනවා. විශේෂයෙන්ම මිනිස්යාගේ වැදගත්ම දෙයක් වන භාෂාව, ඒ කියන්නේ භාෂාවෙන් තමයි අපි අහඬ මේ ගුවන්විදුලියේ ප්‍රධාන මාධ්‍ය.
භාෂාවේ වර්ධනය සඳහා භාෂාවේ ප්‍රමිති සකස් කිරීම සඳහා භාෂාවේ ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා මම හිතන්නේ අපේ දේශීය වශයෙන් ජාතික ගුවන්විදුලි සම්බන්ධ සිංහල දෙමළ ඉංග්‍රීසි විශාල භූමිකාවක් ඉෂ්ට කරලා තියෙනවා. ඒ කියන්නේ ඉතාමත්ම වැදගත්. මම හිතන්නේ ඒ ගැන ලොකු ඇගීමක් වුණේ සමස්ත ගුවන්විදුලිය කොහොමද අපේ මහාචාර්යතුමා භාෂාව පිළිබඳ විශේෂඥයෙක් මේ මොන වගේ භූමිකාවක් මේ භාෂාවේ තත්ත්වයේ ප්‍රමිතිය ඒ තියෙන මට්ටම පවත්වාගෙන යාමට මේ ජාතික ගුවන්විදුලි ඉෂ්ට කළාද කියන එක. අද අපි මොකද ඒකට ඉතාමත් වැදගත් වෙනවා. අද මේ 50ක් විතර භාෂා තුලින්ම කතා කරන ගුවන්විදුලි ජාලාවක් බිහිලා තියෙන මේ ලෝකයේ තුල මේ අපේ සමාජය තුල අද භාෂාව කොතැනද ගිහිලා තියෙන්නේ කියන එක. ඒක බලනකොට මම හිතන්නේ ඒක දැනුත් තියෙන තීරණාත්මක අභියෝගයක් මම හිතන්නේ ජාතික ගුවන්විදුලියට. අනිත් පැත්තෙන් අපි කිව්වොත් දැන් අද සමාජ ආර්ථික වශයෙන් ගත්තොත් මේ ගෝලීය සන්දර්භය කියලා කියන්නේ මොකක්ද? ඇත්ත වශයෙන්ම අපි දන්නවා පහුගිය දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝක සමාජය විශාල විදිහට වෙනස් වෙන්න පටන් ගත්තා. අර අපි කලින් කිව්වා ජාත්‍යන්තරික තත්ත්වය වෙනස් වෙලා ගෝලීය තත්ත්වයකට ප්‍රවිෂ්ඨ වෙන්න පටන් ගත්තා දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇත්ත වශයෙන්ම. ඒ අනුව ප්‍රධාන වශයෙන්ම ගෝලීය උපරි සමාජ ව්‍යුහයන් දෙකක් නිර්මාණය වෙන්න පටන් ගත්තා ලෝකේ බටහිර අර්ධය හා නැගෙනහිර අර්ධය ඇත්ත වශයෙන්ම. එකක් සෝවියට් දේශයේ හා සමාජවාදී රටවල් ප්‍රමුඛ ඒ ගෝලීය උපරි සමාජ ව්‍යුහයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා ඇත්ත වශයෙන්ම. අනිත් පැත්තෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ බටහිර යුරෝපීය රටවල් මුල් කරගෙන ඊට පසු කාලීනව ඊට ප්‍රතිචාර විදිහට ගෝලීය සමාජ ව්‍යුහයක් නිර්මාණය. මේ දෙක අතර අරගලය තමයි පසුගිය දශක ගණනාවක් තිස්සේම සිද්ධ වුණේ ඇත්ත වශයෙන්ම. ජාතික ගුවන්විදුලියත් මම හිතන්නේ අපේ වගේ රටවල් වල තිබිච්ච මාධ්‍යනොත් ඒ දැවැන්ත ගෝලීය සන්දර්භය තුල හැඩගැසීමේ තිබිච්ච ගෝලීය සන්දර්භය තුල අපේ රටවල් වල ජාතික ස්ථාවරය හා මිනිසුන්ට ඒවා පිළිබඳ ඒ ප්‍රදේශ පිළිබඳ දැනුම ලබා දීම සඳහා සුවිශාල මෙහෙවරක යෙදුණ ඇත්ත වශයෙන්ම. එතකොට අද වෙනකොට දැන් මේ ගෝලීය සන්දර්භය විශේෂයෙන්ම 27 වර්ෂයේ ආරම්භයත් එක්කම 21 වර්ෂයේ ආරම්භයත් එක්කම 27 වර්ෂයේ අවසානයේදී බොහොම තීරණාත්මක විපරිවර්තනයක් රාශියක් සිද්ධ වුණා ලෝක දේශපාලන එහෙම නැත්නම් ගෝලීය දේශපාලන සිතියේ. මේක පැත්තකින් අර ගෝලීය උපරි සමාජයක් බිඳ වැටුණා ඇත්ත වශයෙන්ම. මේක බිඳ දැම්මා. අනිත් පැත්තෙන් එකක් තමයි ඉතුරු වුණේ. එතකොට මේ නව ලිබරල් වාදී මාදිලිය යටතේ ඉතුරු වෙච්ච ඒ බටහිර කේන්ද්‍රීය ගෝලීය උපරි සමාජ ව්‍යුහය තුළ තමයි අපි දැන් මේ පහුගිය අවුරුදු 20ක 25ක 30ක කාලය තුළ මේ අපි ජීවත් වෙමින් ඉන්නේ. ඒකත් දැන් පැවතිලා වර්ධනය වෙලා එයත් දැන් මේ 27 වර්ෂයේ ආරම්භ වෙනකොට එහෙම නැත්නම් 27 අවසානයේම ඒකත් අර්බුදයට යන්න පටන් ගත්තා. නව ලිබරල් ලෝක ඒ පිළිවෙතත් අර්බුදයට ගිහිල්ලා මේ 20 මේ කොරෝනා ප්‍රශ්නේ එහෙම නැත්නම් COVID-19 ප්‍රශ්නයත් එක්කම සම්පූර්ණයෙන්ම ගෝලීය මේ බටහිර ගෝලීය ලිබරල් වාදයේ මුල්‍ය ධනවාදය කියන එක බිඳ වැටුණා ඇත්ත වශයෙන්ම. දැන් මේ බිඳ වැටිච්ච අවකාශයක් තුල තමයි මේ වෙලාවේ අපේ ජාතික මාධ්‍යයක් විදිහට අපි මේ වෙලාවේ කටයුතු කරන්නේ. તો ඒ විහිදී මේකට පැවරෙනවා අර ආරම්භයේදී සහ අර අපි කිව්ව අර ඊට ඒ පරිණාමීය ක්‍රියාවලියේදී තිබිච්ච භූමිකාවට වඩා සුවිශාල භූමිකාවක් මේ මොහොතේ. මොකද මේ මොහොතේ මනුස්ස වර්ගය තමන්ගේ සමාජ පරිණාමයේ බොහොම තීරණාත්මක සම්දිස්ථානයකට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්න බැංකුවේ සංක්‍රාන්තික අවධියක්. ඒ කියන්නේ මිට දශක ගානක් තිබිච්ච සමාජ ආර්ථික මොඩල් එක වෙනස් වෙමින් පවතිනවා. අධ්‍යාපන හා ශික්ෂණ මොඩලය වෙනස් වෙමින් පවතිනවා. sannivedana මොඩලය වෙනස් වෙමින් පවතිනවා. ඒත් වශයෙන්ම ඒතකොට ඒක ඇරතේ ජාතික මාධ්‍යයක් විදිහට මම හිතන්නේ මේකෙන් අර ඉන්දික මතුකලා වගේ මේ ජාතික ගුවන්විදුලියේ මේ ගෝලීය යුගයේ අභියෝගයට වඩා ඇත්ත වශයෙන්ම දැන් අපිට කතා කරන්න වෙන්නේ දැන් ගෝලීය යුගයේ දැන් සමුදමින් පවතින්නේ ඇත්ත වශයෙන්ම. දැන් ගෝලීය යුගයේ අවසානයි දැන් නිර්මාණය වෙමින් පවතින පශ්චාත් ගෝලීය යුගයක් ඇත්ත වශයෙන්ම. ඒතකොට මේ පශ්චාත් ගෝලීය යුගය තුල ජාතික මාධ්‍යයක් විදිහට කුමන කාර්යභාරයක් ගුවන්විදුලියට පැවරුණාද කියන එක මම හිතන්නේ ඉතාමත්ම වැදගත්. ඒ පිළිබඳ සවිඥානිකත්වය ඇති කර ගැනීම. ඒක අදහසක් විදිහට ගැනීමත් වැදගත් වෙනවා. මොකද මේ වෙනකොට අපේ රටේ විතර නෙමෙයි සමස්ත ලෝකේම රාජ්‍ය නායකයෝ නන්නත්තර වෙලා ඉන්නේ. කිසිම අදහසක් නැහැ තමන්ගේ රටවල් ජාති මොන පැත්තට ගෙන යන්න ඕනද කියන එක. අර කලින් තිබිච්ච සමස්ත සමාජ සංවර්ධනයේ පුද්ගලයා ගොඩනැගීම පිළිබඳ තිබිච්ච සියලුම ආකෘතිය, ලිබරල් වාදී ආකෘතිය, කොමියුනිස්ට් වාදී ආකෘතිය, ජාතිකවාදී ආකෘතිය මේ
ඔක්කොම බිඳ වැටුණා ඇත්ත වශයෙන්ම. මේ අවලංගු බවට පත් වුණා. ඒතර ඒකත් එක්ක මුළු ලෝකෙම මේ කොරෝනා මේකත් එක්ක කොරෝනාව කියන්නේ එක ප්‍රතිඵලයි. මේ කොරෝනාවට කලින් මේ අර්බුදේ මතුනේ. කොරෝනාවත් එක්ක මේක උස්සන්න එලා දැවැන්ත අර්බුදෙට දැන් ගිහිල්ලා. ඒත් මේ වෙලාවේ අපේ මාධ්‍යයන් දිහා බැලුවම අපිට පේනවා බොහෝ මාධ්‍යයන් ශ්‍රව්‍ය දෘශ්‍ය සහ අනිත් සියලු මාධ්‍යයන් පුදුමාකාර විදිහට මේ මතුවලා තියෙන මේ සංදර්භයේ නියම යථාර්ථයේ මිනිසුන්ට හෙළි නොකර මේකේ මතු පිට තියෙන ප්‍රපංචමය ස්වරූපයෙන් මිනිස්සු මහ විශාල භීතියකට බය ගැනීමකට ත්‍රාසයකට පත් කරලා තියෙනවා ඇත්ත වශයෙන්ම. මෙන්න මේක ඊටාමත්ම අයහපත් විදිහට බලපානවා අපේ සමාජ ආර්ථික සංවර්ධනයට පේනවා අපේ විතර නෙමෙයි මුළු ලෝකෙම ආර්ථික සංවර්ධනය පහළ වැටලා ගියනවා. සමාජ සංවර්ධනය පහළ වැටලා මානව සම්බන්ධතා බිඳ වැටලා තියෙනවා ඇත්ත වශයෙන්ම. අපේ ඒ කුක්කම සිදු වෙලා. ඒතකොට මෙන්න මේක හැමුවේ මේ අභියෝග හැමුවේ මිනිස්සු බොහොම සවිඥානිකව අරමුණු සහගතව ඉදිරිය ගැන යාම සඳහා මොනවා විදිහට මානසික වශයෙන් තොරතුරුමය වශයෙන් සංනිවේදනාත්මක විදිහට මොන විදිහට සන්නද්ධ කළ යුතුද කියන අභියෝගය අද අපේ මාධ්‍යයන්ට ගන්න ඕනේ. මම හිතන්නේ මේ මාධ්‍ය ඒක ගැනීම පළවෙනි මේ යථා ඉදිරියෙන් ඉන්න මාධ්‍යයක් විදිහට මම හිතනවා ජාතික ගුවන්විදුලිය. මොකද අනිත් මාධ්‍යයන් බොහෝ විට කටයුතු කරන්නේ මෙහි තියෙන සමහර හිතාමතාම මේ සබහැත්වය වසන් කරමින් හෝ එහෙම නැත්නම් නොදැනුවත්වම ඒ අර ගෝලීය හා පශ්චාත් ගෝලීය උපාය මාර්ග වලට මෙහෙම නැත්නම් ගෝලීය උපාය මාර්ග වලට නතු වෙලා ඒගොල්ලෝ වෙනත් න්‍යාය පත්‍ර ක්‍රියාව. හින්දා මේකේ සැබෑ තත්ත්වය හෙළිකිරීම මම හිතන්නේ. මේ කොරෝනාව කියන එක මේ අද මේ අපිට මේ පවතින එක පිළිබඳ මහ විශාල කර්තව්‍යයක්. ඒක මම හිතන්නේ අද ජාතික ගුවන්විදුලි ඉදිරියේ තියෙන 21 වෙනි වර්ෂයේ මේ දෙවෙනි දශකයේ තියෙන ප්‍රධානම අභියෝග කියලා මම සලකනවා. ඊළඟ වටේදී අපිට මේ පිළිබඳව වඩාත් පුරුල්ල කතා කරන්න පුළුවන්කම තියෙයි. මහාචාර්ය චන්සිට රාජපක්ෂ මහතාණෙනි ආචාර්ය ටියුඩි වීරසිංහ සිය මූලික පැහැදිලි කිරීමේදී සඳහන් කරපු කාරණයක් තමයි ගුවන් විදුලිය නිල වශයෙන් සංනිවේදන ක්‍රියාවලියට යොමුව මේ 95 වෙනි සංවත්සරයේ හෙට දවසේදී සමරනවා වුණත් ගුවන් විදුලිය කියන කතිකාව ලංකාවේ ඇති වෙලා අපි අද දවස වෙනකොට සියවසක් සපුරලා තියෙනවා. 1920 තරම් කාලේ නම් තමයි ලංකාව තුළ ගුවන් විදුලිය ආරම්භ වීම පිළිබඳවන සංවාදය ඇති වෙන්නේ. ඒ සංවාදයත් එක්කම හඬ මාධ්‍යයක් විදිහට භාෂා මාධ්‍යයක් විදිහට ගුවන් විදුලිය පසුගිය සියවසේදී ලබාගත් ජයග්‍රහණයන් සහ අනන්‍යතාවයන් සමග අනාගතයට අප ඇමතීම කොයි ආකාරයට පුරුල් කර යුතුයි කියන තැන ඔබ ඉන්නේ. ඔව් ඉන්දික මේව අපි ගත්තොත් එහෙම ඇත්තටම දැන් 95 වසරක ගුවන් විදුලියට සපයන මේ මොහොතේ අපිට බලන්ට සිද්ධ වෙනවා මේ ආපු ගමන් මඟ තුල කොයිතරම් විදිහේ ජයග්‍රහණයන් සහ සමාජ වෙනස් වීම සහ ඒ ජනතාව සන්නද්ධ කරවීම සඳහා දැනුමින් සන්නද්ධ කරවීම සඳහා ඒ වගේම සමාජ සංස්කෘතික දේශපාලනික වශයෙන් මේ ක්‍රියාවලිය පෝෂණය කිරීමට ගුවන් විදුලිය ගත්ත උත්සාහය පිළිබඳව. දැන් අපිට පේනවා ඇත්තට මේක යුග වශයෙන් බෙදාගත්ත අපිට පේනවා එක්තරා විදියකට 1949 විතර වෙනකොට තමයි මුල ඉඳලා එක්තරා විදියකට මර දේශීය වශයෙන් ගුවන් විදුලියේ කිසියම් ප්‍රවණතාවකට නැගෙන්නේ. ඔය ලැම්ප්සන් යුගයේ ඊට පස්සේ එම්.ජේ. පෙරේරා මේ වගේ අපේ යුග වලින් ගත්තොත් ඇත්තට මේක ඉතාමත් වැදගත් අවස්ථාවන් තියෙනවා. ඔය මේ රිජ්වේ තිලකරත්න ඒ වගේම නෙවිල් ජයවර මේ කණ්ඩායම් විසින් ගුවන් විදුලිය එක්තරා විදියකට රටේ තිබෙන ප්‍රධානම සංනිවේදන මෙවලම් බවට පත් කරන්නට උත්සාහයක් ගත්තා. ඒ කාලේ ඇත්තටම අද වගේ මෙහෙම සංනිවේදන තරංගයක් තිබුණේ නැහැ මේ මාධ්‍ය අතර. නමුත් ඇත්තටම ගත්තොත් එහෙම ගුවන් විදුලිය තමයි අපේ ලංකාවේ තිබුණු මේ සංනිවේදන ශාස්ත්‍රය තුල ප්‍රබලම මතවාදී වශයෙන් සහ මේ පුද්ගලයන් පෝෂණය කිරීමට උනන්දුවක් ගත්තේ. දැන් මේක අපිට රූපවාහිනියත් එක්ක බැලුවොත් එහෙම රූපවාහිනියට වඩා ගුවන් විදුලිය එක්තරා විදිහකට අර අභ්‍යන්තරික පෝෂණයක් ඇති කරන මිනිසුන්ගේ පරිකල්පනය වඩාත් පුළුල් කරන ඒ වගේම ජනතාව තුල ඒක අපි ග්‍රාමීය හෝ නාගරික නෙමෙයි සියලු දෙනාටම පොදුවේ කිසියම් විදියකට සමීප වූ අපි මේ ගෙදර මාධ්‍යයක් කියලා කියන්නේ එතන මේක. ඉතින් මේ මාධ්‍ය ඉතා පුළුල් සේවයක් සිදු කරනු ලැබුවා. ඉතින් ඒ නිසා අද හැබැයි එක්තරා විදියකට මේ අපි ගවමග දිහා බලපුවම එක්තරා විදියක අර්බුදකාරී ස්වරූපයක් ගුවන් විදුලියේ මම කියන්නේ මේ ජාතික ගුවන් විදුලිය නෙමෙයි සියලුම ගුවන් විදුලියේ නාලිකාවල තිබෙනවා. ඒ අතරිනුත් ජාතික ගුවන් විදුලිය ගත්තම අපිට තිබෙන අභියෝග විශාල ප්‍රමාණයක් තියෙනවා. මොකද
එක පැත්තෙන් ගත්තාම අනිත් ජනමාධ්‍ය මෙන් අපට මේ මාධ්‍ය තුළදී එක්තරා විදියට නිකන් අපි කිව්වොත් නිකන් මේ ආචාර ධර්ම විරෝධීව එහෙම නැත්නම් මේ තියෙන පවතින තත්වයන්ට නිකන් අනුගත වෙන්නේ නැතුව කටයුතු කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් මේක නිසා දැඩි අභියෝගයක් තිබෙනවා කොහොමද මේ ගමමග අපි ගෙනියන්නේ කියන එක. ඒ නිසා අපිට පේන දේ තමයි ඇත්තටම එක්තරා විදියකට අද මේ ගෝලීය මේ සන්දර්භය තුළ පේන තමයි මේ මූල්‍යමය වශයෙන් ගත්තාම එක්තරා විදියකට අපි දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා. මම හිතන්නේ ජාතික ගුවන්විදුලිය වුණත් ඒ තත්වයකට පත් වෙන දැන් මේ පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක. මේවා සඳහා අනිත් මාධ්‍ය සමග තරං කරමින් එක්තරා ආකාරයකට මේවා තුළ පවතින ගුණාත්මක ලක්ෂණයන් වඩාත් පෝෂණය කරන්නේ කොහොමද කියන එක දැඩි අවබෝධයකට පත්ව තියෙනවා. ඒක සමහරට වෙන්න පුළුවන් තාක්ෂණික වශයෙන් තියෙනවා. මේක අර ෆ්‍රීකවන්සි ඒ කියන්නේ මේවා වසුරුවා හැරීමේ තිබෙන තත්ත්වයන් තිබෙනවා. ඒක නිසා අද අපට එක්තරා විදියකට අභියෝගාත්මක විදියට මේවට මුහුණ දෙනකොට හැබැයි යම් දේවල් අපට ඒවට ගැළපෙන ආකාරයෙන් සකස් කර ගැනීමේ හැකියාවක් සහ උවමනාවකුත් තිබෙනවා. ඉතින් මේකදී අපිට පේන දේ තමයි අද අපි කියන්නේ මේ ඔක්කොම අර මේ එකට එකතු වෙන අபிසාරිත මාධ්‍ය වලට පත් වෙලා තියෙන්නේ. එතකොට තාක්ෂණයේ දියුණු වෙලා අපි ඔක්කොම එකට එකතු වෙලා තිබෙනවා. එතකොට මේ වගේ මේ කණ්ඩායමකට තමයි මේ අபிසාරිත වූ මාධ්‍ය සංදර්භයක් තිබෙන ග්‍රාහක කණ්ඩායමකට තමයි අපිට ආමන්ත්‍රණය කරන්න වෙන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා එක්තරා විදිහකට මේ ගුවන්විදුලියටම උචිත වූ නව ආකෘතියෙන් ගොඩනගා ගන්න කෙසේද කියන එක. ඒතර එතනදී එක්තරා විදිහකට අපට මුහුණ දෙන එකක් තමයි තාක්ෂණික වශයෙන් උත් එක්තරා විදිහකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ශිල්පීය වශයෙන් අපි කොයිතරම් දුරට ආචාර ධර්ම රැකපින් ඒ වගේම භාෂාව සුරක්ෂිත කරමින් අපි කටයුතු කරන්න ඕනද කියන එක. හැබැයි අපි කියන්නට ඕන ජාතික ගුවන්විදුලිය අනෙක් මාධ්‍ය හා අපි ටිකක් සංසන්දනාත්මක බලනකොට එක්තරා විදිහකට ජාතික වගකීම කියන එක සුරක්ෂිත කරමින් ඒ වගේම භාෂානන්‍යතාව සහ රටේ තිබෙන අපි ගත්තොත් එහෙම ඒ ජන විඥානයේ පෝෂණය කරන ජනතාවගේ විඥානය වඩාත් සුබවාදී විදියට ගොඩනගන්නට එක්තරා විදියට විශාල කාර්යභාරයක් සිදු කරනවා. ඒ නිසා අද එක්තරා විදියට අපිට පේනවා තිබෙන අර්බුද රාශියක් තිබෙනවා. අපිට මම හිතන්නේ කතා කරන්න පුළුවන් එකින් එක මේ වගේ තිබෙන ලක්ෂණයන් මොනවද අපි ගත යුතු ක්‍රියාමාර්ගයන් මොනවද කියන එක. අප දෙවන වටේදී ඒ කාරණායිසේ කතා කරමු. ඔබ එකතුව සිටින්නේ ප්‍රිය ශ්‍රාවක හිතවතුනි ජාතික ගුවන්විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයේ සමග අද අප කතා කරමින් සිටින්නේ සුභාරතී සංවාද මණ්ඩපයේදී ගෝලීය සමාජ ආර්ථික දේශපාලන සන්දර්භය තුළ රාජ්‍ය ගුවන්විදුලි මාධ්‍ය ඉදිරි ගමන් මඟ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ටියුටර් වීරසිංහ මහතා සමග කැලණිය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසූර රාජපක්ෂ මහතායි අද සුභාරතී සංවාද මණ්ඩපයේ හරවත් කරන්නේ. නිවා දැනුම් පවස පුවත් රැගෙන විගස පුරා සවන් රසින පියා හඹන දසත ස්වදේශීය සේවයයි උදැසන 7යි විනාඩි 21යි 2:69:54:46 2:69:54:47 අපේ දුරකථන අංක මේ සංවාදයේ වඩා හරවත් තලයකට ගෙනෙන්නට මේ මතු කරන කාරණා ආශ්‍රයෙන් ඔබට විමසිය යුතු යමක් තිබෙනවා නම් විමසා සිටින්නට දැන් හොඳම වෙලාව. ආචාර්ය ටියුටර් වීරසිංහ මහතාණන් ඔබගේ මූලික පැහැදිලි කිරීමේදී පැහැදිලි කරමින් සිටි කාරණයක් තමයි ගෝලීය යුගයේද නිමා කරමින් පශ්චාත් ගෝලීය යුගය කරා අපි ක්‍රමිකව ගමන් කරමින් සිටින ආකාරය පිළිබඳව. ගෝලීය යුගයේදී අප දන්නා කාරණයක් තමයි ජාතික රාජ්‍ය කියන සංකල්පයේ ක්‍රමිකව යටපත් වුණා. සීමා මායිම් නැති ලෝක අවකාශයක් පිළිබඳව අපි කතා කරේ. හැබැයි මේ කොරෝනා වසංගතයත් එක්ක පශ්චාත් ගෝලීය යුගයේදී නැවතත් ජාතික රාජ්‍යයේ කාර්යභාරය ක්‍රමිකව ඉස්මතු වෙන්නට ගත්තා. පශ්චාත් ගෝලීය යුගයේ තියෙන වැදගත්ම කාරණය තමයි යටපත්ව තිබූ ජාතික රාජ්‍ය සංකල්පය යලි ඉස්මතු වීම. එහෙමනම් ඒ යටපත් වූ ජාතික රාජ්‍ය සංකල්පය උඩට ආවා හා සමානව ජාතික මාධ්‍ය කියන සංකල්පයේ තියෙන වැදගත්කම කොයි ආකාරයකටද අප මේ කතා කරන අර්බුදකාරී ලෝක සන්දර්භයේදී ඉස්මතු වෙලා තියෙන්නේ. ඇත්තවසම මහජනතුමා ඒ ගැන ප්‍රවේශයක් ගත්ත ඇත්තවසෙන්ම
දැන් ඔබ කිව්වාගේ අර දැන් ගෝලීය යුගය කියලා කියන්නේ ඊට කලින් අපි ඔය ජාතික රාජ්‍ය කියලා කියන්නේ අපි උඟක් වෙලාවට 1600 ගණන් වල ඉඳන් වර්ධනය වෙලා ඒ ජාතික රාජ්‍ය නිර්මාණය වෙලා ඒක ඇතුලේ මාධ්‍ය sannivedana මාධ්‍ය සුවිශාල භූමිකාවක් ඉෂ්ට කළා තමන්ගේ ඒ රටවල් වල තියෙන ප්‍රමිතීන් සහ සංස්කෘතික ඒ වගේම ආර්ථික දේශපාලන මිනිසුන්ගේ භාෂා පැති පිළිබඳව වර්ධනය කර ගැනීමට ලොකු කාර්යභාරය ඉෂ්ට කළා. අර මහාචාර්යතුමා කිව්වාගේ රූපවාහිනියට වඩා ඒ කාර්යයේ ඉදිරියෙන් හිටි ගුවන් විදුලි ඇත්ත වශයෙන්ම. අර බොහොම පරිකල්පනීය හා බොහොම චක්ෂණ මාධ්‍යයක් විදිහට ඒක පැහැදිලි. එතකොට ඊට පස්ව ගෝලීය යුගයේ උදා වීමත් එක්කම විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මේ ඉන්දික කිව්වා වගේ ජාතික රාජ්‍යයන් වල තිබිච්ච ආර්ථික දේශපාලන සංස්කෘතික හා ශික්ෂණමය පදනම දෙදරන්න පටන් ගත්තා ඇත්ත වශයෙන්ම. ඒක අර ගෝලීය එහෙම නැත්නම් අපි කියන අර සංහතික බොහොම ජනප්‍රිය බොහොම සංකර මේ ඒ වගේම බොහොම අවරගන්නේ වෙළඳපොළ නිෂ්පාදන මගින් බහුජාති සමාගම් නිෂ්පාදනය කරන ඒවා මගින් මුළු sannivedana වෙළඳපොළම පිරෙන්න පටන් ගත්තා. ජාතික මාධ්‍යයන්ට ඒකට මුහුණ දෙන්න බැරුණ ඇත්ත වශයෙන්ම. බොහෝ අපේ ජාතික මාධ්‍යයන් 90 දශකයේ ඉඳන් ඒකට පරිවර්තන වෙන්න පටන් ගත්තා. ගුවන් විදුලි මාධ්‍යයන් ඔක්කොම. හැබැයි ඒක තුලත් ජාතික ගුවන් විදුලිය මම හිතන්නේ අර කිව්වාගේ පුදුමාකාර විදිහට තමන්ගේ ස්ථාවරය අර ජාතික රාජ්‍ය තුල ඒ තත්ත්ව ස්ථාවරය පවත්වාගෙන ගියා මේ ගෝලීය සන්දර්භය තුලත්. අන්න ඒක තමයි අභියෝගය කියලා කියන්නේ. ඒ රැල්ලට කියන යන්නේ. ඒක බොහොම වැදගත්. අනිත් සියලුම මාධ්‍යයන් මේ වාණිජවාදී වෙළඳවාදී සහ මේ ගෝලීය මේ ජනප්‍රිය සංස්කෘතික රැල්ල ඇතුළේ ගිය ඇත්ත වශයෙන්. මේකෙන් තමයි ඔක්කොම විනාශ වෙලා ගිය ඇත්ත වශයෙන්. ඒකින් හරසුන් කිසිම අර්ථයක් නැති මාධ්‍යම් බවට ඔක්කොම පත් වුණා ඇත්ත වශයෙන්. ඒ වෙනිකම් බාහිර ස්වරූපේ විතරයි අභ්‍යන්තරේ මුකුත් නැහැ. පුස්සක් වගේ ඇත්ත වශයෙන්. එමය උනේ. දැන් ඉන්දික කිව්වා වගේ දැන් අපි ඇවිල්ලා තිනවා මේ කොරෝනා අර්බුදයත් එක්කම දැන් මේ දෙවන ලෝකෙ ඉඳන් සකස් වෙච්ච ගෝලීය යුගය දැන් බිඳ වැටුණා. මේ විශේෂයෙන්ම 2008-9 ගෝලීය මුල්‍ය අර්බුදයත් එක්ක ඒක පටන් ගත්තා. පටන් අරගෙන දැන් මේක වර්ධනය වෙලා මේ දශකය විතර යනකොට දැන් මේ කොරෝනාව කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර අර්බුදේ වසන් කරන්න ගෙනාවු එකක්. මේක ස්වභාවික කන්නේ මේක හිතාමතාම සැලසුම් සහගතව ඉදිරිපත් කරපු වැඩපිළිවෙලක්. මනුස්ස වර්ගයාගේ අවධානය වෙන පැත්තට යොමු කළා අර ඇතුළේ යන මේ ධනේශ්වර ක්‍රමයේ ගෝලීය මුල්‍ය ධනවාදී අර්බුදය වසන් කර ගැනීමට. ඒක දැන් එළිය වෙනවා ටික ටික ඇත්ත වශයෙන්ම. ඒතොර ඒක තුල වෙන්නේ මොකද්ද? අර ගෝලීය වශයෙන් ගොඩනැගිච්ච මෙතන ගෝලීය වශයෙන් කියලා කියන්නේ අර මේ අපි කිව්ව අර බටහිර ලිබරල් වාදී සුපිරි ව්‍යුහයන් මුළු ජාතික රාජ්‍ය පද්ධතියම තමන්ගේ වශයෙන්ට අරගෙන ආර්ථික දේශපාලන වශයෙන් මේ සියලුම රාජ්‍ය පාලකයන් ඔක්කොම අරගෙන පාලනය කිරීමේ ක්‍රමයන් තිබුණේ ගෝලීය. ඒතොර ඒක තමයි බිඳ වැටුනේ දැන් මේ. ඒක ඒකට අපිට ටික සංකීර්ණ කතාවක් බිඳ වැටෙන හේතුව ඒක බිඳ වැටුණා. ඒ බිඳ වැටීමත් එක්කම අර ඉන්දික කිව්වා වගේ උදා වුණා පශ්චාත් ගෝලීය අවකාශයක්. ඒ පශ්චාත් ගෝලීය අවකාශය තුල මේක අනිත් පැත්තේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඒ කියන්නේ ඒක සිදුවෙන්නේ ඇත්ත වශයෙන්ම අර ගෝලීය වශයෙන් තිබිච්ච සම්බන්ධතා අර විශේෂයෙන්ම ආර්ථික වශයෙන් ගත්තොත් ඩොලරය කේන්ද්‍රගෙන තිබිච්ච ගෝලීය මුල්‍ය යන්ත්‍රණය මේ පවත්වාගෙන ගියේ ඩොලරය බිඳ වැටුණා ඇත්ත වශයෙන්ම. දැන් අද ඒකේ ඩොලරයක් ලෝකේ නැහැ. අද තියෙනවා එතකොට යෙන් රූබල් එතනින් ගියාම ඩොලර් එහෙම තමයි දැන් තියෙන්නේ. එක ඩොලර් එකක් එන්නේ නැහැ. මොකද මීට කලින් ගත්තොත් ලෝකේ සිදුවෙච්ච ට්‍රාන්සැක්ෂන් වලින් 80%ක් සිදුුනේ ඩොලර් එක හරහා ඇත්ත වශයෙන්ම. ඒ සියලුම දේවල් අද මේ පද්ධතිය බිඳ වැටුණා ඇත්ත වශයෙන්ම. තවදුරටත් ඒක පවත්වාගෙන යන්න බෑ. මොකද මේකට හේතුව ඒකේ න්‍යායික පදනම තමයි මේ ගෝලීය ප්‍රාග්ධන නිෂ්පාදන ප්‍රාග්ධනයේදී මේ මුල්‍ය ප්‍රාග්ධන දායකත්වයට ප්‍රතිශතය විශේෂයෙන්ම මේ මුල්‍ය ධනවාදී ඉහළම අවස්ථාව වෙනකොට 70% දක්වා ඉහළ ගියා. ඒක තවදුරටත් එහාට යන්න බෑ ඇත්ත වශයෙන්ම. ඒක තමයි බිඳ වැටුනේ මේක. ඒක තමයි ඒකද මේක මේ වචන වලින් කියන නිකම් මේ වෛරසහගත ප්‍රකාශයක් නෙමෙයි. මේක ආර්ථික විද්‍යාත්මක නියමානුකූලතාවයක් නෝකයි. ඒ අර්බුදය තමයි පසු වෙන්නේ ඇත්ත වශයෙන්ම. ඒතර මේක තුල අර කිව්වා වගේ ආයිත් උදා වෙනවා ස්වදේශීයකරණය එහෙම නැත්නම් කලාපීයකරණයේ යුගය. ඔන්න දැන් කලාපීයකරණ යුගය එනවා. ඒතකොට අර තිබිච්ච ගෝලීය ව්‍යුහයන් බිඳ වැටලා දැන් උදාහරණයක් මේ චීනය, ඉන්දියාව වගේ මේ වගේ අංකිත කලාපීය ව්‍යුහයක් හදන්න පුළුවන්. ආහාරේ රුසියාව නැගෙනහිර යුරෝපය වලට වගේ ඒක කලාපීය යුගයක්. උතුරු ඇමරිකාව ඒ පැත්තේ වුණා ඒක කලාපීය යුගයක්. ඒ වගේම විවිධ කලාප ව්‍යුහයන්. ඒ කලාප තුල ඉන්දික අපිට සුවිශාල අවස්ථාවක් ලැබෙනවා ස්වදේශීයත්වය, ජාතිකත්වය, ජාතික රාජ්‍ය ශක්තිමත් කර ගැනීමට. මෙන්න මේක තමයි තියෙන ඓතිහාසික chance මේ අවස්ථාව ඇත්ත වශයෙන්ම. ඒතර මෙන්න මේකෙදි ඉතාමත්ම වැදගත් මේ යුගය අර මහාචාර්යතුමා කිව්වා වගේ මේ මාධ්‍ය. අද මාධ්‍ය කියන එක තමයි මිනිස්සුන්ගේ බොහොම සියලුම දේවල් හැඩගස්සන්නේ. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මාධ්‍ය මිනිස්සු අඹන තත්ත්වයටපත් වෙලා තියෙනවා. මාධ්‍ය මගේ මිනිස්සු අඹනවා. ඒ තරමටම මේක එහාට ගිහිල්ලා. ඒ හින්දා මාධ්‍ය මෙතෙන්දී ජාතික ගුවන් විදුලියේ පැවැත්වෙන සුවිශාල කාර්යයක්. මොකද දැන් ගෝලීය යුගයේ සම්පූර්ණම
පට්ට ගහලා අවලංගු භාවයට පත් කරලා තියෙන අර ජාතික අර කිව්වාගේ පුරුෂාර්ථ හරපද්ධති අර සාහිත්‍ය කලාව තමන්ගේ දේවල් තමන්ගේකම මේ ඔක්කොම නිකන් අද ඒව ගැන අද අපේ තරුණ පරපුරට කිව්වම ඇතිනේ පොඩු හිනාවක් නෑන්නේ ඒව ගැන. මේගොල්ලෝ අර ගල්යුගේ මිනිස්සු කතා කරන දේවල් විතර තැලකුවියත් ඒ තත්ත්වෙපත් ඒක තමයි ගෝලීය මතවාදී දෘෂ්ටිවාදී තේරුම. නමුත් මෙන්න මේවද වෙනස් කර ගැනීමට අද අවස්ථාව පැහැදිලිලා තියෙනවා. ඒ හින්දා මෙන්න මේ පශ්චාත් ගෝලීය යුගයේදී ආර්ථික වශයෙන්, සංස්කෘතික වශයෙන්, දේශපාලන වශයෙන්, ශික්ෂණමය වශයෙන් අලුත් ආකෘති අපි නිර්මාණය කරගන්න අවශ්‍යයි. ඒක අපේ ජාතික ප්‍රතිපත්ති වලට එන්න අවශ්‍යයි. තවදුරටත් නමුත් ඒකට අපිට ලොකු අභියෝගයක් තියෙනවා. තවදුරටත් අපේ රටවල හුඟක් දුරට කලින් ගෝලීය පර්යාය පාලනය කරපු නිලධාරීන්, රාජ්‍ය දේශපාලන නායකින් තවදුරටත් ඉන්නවා ඇත්තට. මේගොල්ලන්ට මේක ගැන තේරුමක් නැහැ. එහෙම නැත්නම් සවිඥානිකව මේ අර ක්‍රියාවලියත් එක්ක ඉන්නේ. ඒකෙන් යන්නේ විනාශයකට යන්නේ නැත්නම්. ඒ කියන්නේ සම්පූර්ණම රැඩිකල් හා උන්මූලමය විපරිවර්තනයකට යන්න අවශ්‍යයි මේ වෙලාවේ. ඒ සඳහා දැවැන්ත එඩිතරකමක් අවශ්‍යයි. මනුස්ස වර්ගය සෑම අර්බුදයක් වෙලාවෙම, සෑම අභියෝගයක් වෙලාවෙම ඒ අභියෝගය ජයගත්තේ ඉතාමත්ම එඩිතරව සහ බොහොම අවංකව මේ ඒවා තමන්ගේ ග්‍රහණ තමන්ගේ බවට පත් කරගෙන. එහෙම ඍජු තීන්දුව අරගෙන. එහෙම නැතු මේ යන එකත් එක්කම යන්න බෑ. ඒ සඳහා ගැඹුරු අවබෝධයක් අවශ්‍යයි. ඒ අවබෝධය අවශ්‍ය දේශපාලනඥයන් විතර නෙමෙයි. අපේ ප්‍රබුද්ධ සමාජයට අවශ්‍යයි. මහ ජනතාවට අවශ්‍යයි. ඒ මහ ජනතාවට අවශ්‍ය අනික තමයි මෙතන වැදගත් වෙන්නේ. මොහොතක් සමය නේද ඔබ සඳහන් කරපු ප්‍රබුද්ධ සමාජය අපි කියන අර ව්‍යවහාරිකව කතා කරොත් එimhe න්‍යායික මට්ටමින් ඒ එලියට් එකක් අපේ ඩෙවලොප් වෙලා තියෙනවා. විදග්ග සමාජය ඩෙවලොප් වෙලා තියෙනවා. අද හැබැයි මෙහෙම ඉන්දික මේ ගත්තාම මේ අපිට එහෙම කියන්න පුළුවන්කමක් නෑ විදග්ග සමාජයක් තිබෙනවා කියලා. ඒ කියන්නේ දැන් මේ මාධ්‍යත් එක්ක ඇත්තටම ඒක මාධ්‍යවලින් සිදු සහ මේ සමාජයේ තිබෙන ගිලගෙන තියෙන මාධ්‍ය විසින් විදග්ග සමාජය ගිලගෙන තියෙන. දැන් ඒක මම අර කිව්වාගේ ටියුටර් කිව්වාගේ මේ නන්නස්තර වගේ ස්වරූපයක් තිබෙන්නේ. මේ අපිට මේවා මේ පවත්වාගෙන යන්නේ සහ ඒවට මූණ දෙන්නේ කොහොමද කියන කාරණේ දැඩි අවබෝධයට පත්ව තිබෙනවා. මම හිතන්නේ මේ එක දෙයක් තිබෙනවා මේ අපිට මේ ඉන්දික තවත් කියනට මේ ආචාර්ය ටියුටර් තමත් පැහැදිලි කරා මේ මූල්‍ය අර්බුද තත්වයක් එක්ක කොහොමද මේ මාධ්‍ය වලට මූණ දීලා තියෙන අභියෝගය මොකක්ද? ඒකෙන් අපි කොහොමද මේ වඩාත් මේ වගේ ගොඩ එන්නේ කියන කාරණේ මම හිතන්නේ එක්තරා දුරට තියෙනවා. මට හිතෙනවා දැන් අපේ ගුවන්විදුලිය ගත්තාම ගුවන්විදුලිය වුණත් එක්තරා විදියකට මම හිතන්නේ අලුත් ආකෘතියක දැන් මහජන සේවාවන් විදියට මේවා පත් කරගැනීමේ දැඩි උවමනාවක් තිබෙනවා. ඒ කියන්නේ එක්තරා විදියකට මේවා මේ රජය කියලා කියනත් අද දැන් අතන මේ වගේ කොහොමද පෝෂණය වෙන්නේ කියන එක. මේවට අවශ්‍ය අතර ස්වාධීනත්වයක් ගොඩනගා ගනිමින් එක්තරා විදියට මාධ්‍යකරුවන්ටම මේවා තුල තිබෙන ඒ sannivedana ක්‍රියාදාමයේ වඩාත් පරිපාලනය කර ගැනීමේ තිබෙන හැකියාවක්. දැන් මේක එක පැත්තෙන් තියෙනවා මේක අර උඩින් එන ලක්ෂණයකුත් දකින්න තිබෙනවා. එහෙම වුණාම ටිකක් අපි ওই කොච්චර කිව්වත් මේවා මාධ්‍යන් තුළ හිරවීමේ ලක්ෂණයක් තියෙනවා. තමයි පෞද්ගලික මාධ්‍යවල අපි ගත්තාම එක්තරා විදියකට ඔවුන්ට ඒ වැඩ කරන කණ්ඩායමුන්ට තමන්ගේ කට ඒකේ මං කියන්නේ සම්පූර්ණ මේවා නිදහස් වෙලා තියෙනවා. නමුත් ඒ තුළ එක්තරා විදියකට ක්‍රියා කරන්නට හැකියාවක් තිබෙනවා. දැන් හැබැයි මේ අපේ මේ ජාතික සහ මේ තියෙන සම්පූර්ණ ගත්තාම මේ අපි අද මහජන සේවාවක් විදියට මේවා පරිවර්තනය කරගනිමින් වඩාත් මේ ජනතාවට අපිට ඒ ගැළපෙන ආකාරය සහ ඔවුන් පිළිබඳව වඩාත් අවබෝධයෙන් යුක්තව මේ මාධ්‍ය හසුරුවා ගැනීමට තිබෙන ඉඩකඩ මම හිතන්නේ පුළුල් වීමේ අවශ්‍යතාවකුත් අපිට දකින්න තිබෙනවා. ඉතින් ඒක නිසා මේ අර විදග්ධ සමාජය ගැන අපි කෙනෙකුටත් කිව්වේ දැන් මේක වෙලා තිබෙන්නේ අද එක්තරා විදිහකට ඒක මේ ඉන්දික මේ රටේම තියෙන එක ඛේදදායී ස්වරූපයක් කියන්න පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ මේ අපි සංවාද කළාට නිකන් හරි බොරු දේවල්ද කියලා හිතනවා වඩි සංවාද කරන්නේ. ඒ කියන්නේ ඒවා හරියාකාරව නිකන් මේ හැඟීමකින් හිතලා උවමනාවකින් යුක්තව රට ගැන, ජාතිය ගැන මේවා අපේ කියන අදහස මම හිතන්නේ මේ අපි මේ එකතරා ඒක ගෝලීය මොකද අද ඇති වෙලා තියෙන අපටම තියෙන ප්‍රශ්නයක්. මේවා මාධ්‍ය වුණත් හසුරුවාගෙන මේ කොයිතරම් දුරට මේ යන දේවල් කොච්චර සාර්ථකව තිබෙනවද කියන අර්බුදේ මම හිතන්නේ තියෙනවා. මිනිස්සුන්ට උවමනා වුණා කිසියම් වෙනස් වීම සහ අපිට කිසියම් සාධාරණ ස්වරූපයක්. ඉතින් මේවට මුණ දෙනවද කියන එක්තරා විදිහේ ලක්ෂණයක් තියෙනවා. ඉතින් මේවට මම හිතන්නේ ජාතික ගුවන්විදුලියේ විදිහට අපට එක්තරා විදිහකට පොඩි හිරවීමකුත් දකින්න තිබෙනවා කියන එක. අප සාකච්ඡා කරන සංවාදයේ අතරතුරේදී දුරකථනයට ඉඩකඩ ලබා දෙන්න තුමනයි කැලණියේ ජයසිරි සමරතුංග මහත්මයා ඉන්නවා. සුබ උදෑසනක් සමරතුංග මහතා. කෙටියෙන් ඔබේ අදහස ඉදිරිපත් කරන්නට දැන් අවස්ථාව.
දැන් මේ මහාචාර්යතුමා කිව්වා වගේ දැන් මෙතන ලොකු හිරවීමක් අභිවෘද්ධියක් තියෙනවා මේක කොහොමද අපි යන ගමනට මේක යාවෙනවද කියන එක අපිට අලුත් ලෝක ආර්ථික ව්‍යුහයක් දැන් මේ ඇතිවෙන සොයා ගැනීම අවශ්‍යයි කියලා ටියුඩර් විරුසිංහ මහත්මයා ප්‍රකාශ කළා. දැන් මේ පවතින ලෝක ආර්ථික පරිවාහය කඩා වැටෙනවා කියන එක. එතකොට අපි එහෙම තත්ත්වයක් තියෙද්දී අපිට පුළුවන් ද මේ ලෝක ඒ පවතින කඩා වැටෙන ආර්ථිකයේ පරිවාහයට ගැළපෙන යටිතල නිර්මාණය කිරීම විශාල වියදමක් දරලා එතකොට ඒ කණ්ඩායමම මෙහෙ ගෙනල්ලා ඉවර වෙලා අපේ සම්පත් ඒගොල්ලන්ට දීලා ඉවර වෙලා ඒගොල්ලෝ ව්‍යාපෘති කරන මගින් අපිට ආර්ථික ඔය කියන මොඩලෙන් අලුත් මොඩලයක් ඇති කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් තියෙන මොඩලයට තවත් ගිහිල්ලා මිත්‍යාවකට ගිහිල්ලා අපි විනාශය කරා ගමන් කරනවා නේද කියලා. බොහොම ස්තුතියි. ආචාර්ය ගරු විරසිංහ මනසිංහ මහත්තයා වැදගත් නිරීක්ෂණයක්. දැන් මේකට ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. දැන් වැදගත් වෙන ඇත්ත වශයෙන්ම දැන් කිව්වාගේ අර කලින් ගෝලීය පර්යාය ඒ තිබුණ ක්‍රමය කඩාවේ වැටෙනවා නෙමෙයි දැන් කඩාවේ වැටිලා තියෙන ඇත්ත වශයෙන්. ඒ කියන්නේ කතාවක් ඇත්තෙම නෑ. ඒක නැවත ප්‍රතිස්ථාපනය කිරීමට මහ දැවැන්ත බලවේග උත්සාහයකුත් තියෙනවා. ඒක වෙන පැත්තක්. ඒතකොට අපේ වෙනකොට සමහර ජාතික රාජ්‍යයන් එකට මොක්කු ගහන තත්ත්වකුත් තියෙනවා ඇත්ත වශයෙන්ම. මං කියන්නේ මෙන්න මෙතන මේක ඉවත් වෙන්න ඕනේ. මේ ඒ යුගයේ අවසානයිද? අර දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ අර ලෝක පටිපාටි වෙනස් වුණා වගේම නැවත ඒ දෙවෙනි ලෝක යුද්ධයට කලින් තිබිච්ච යල්ටා වලින් කලින් තිබිච්ච විදිහට යන්න බැරි වුණානේ. ඒ වගේ ඒ පස්සේ පහුගිය අවුරුදු 70 තුල නව ලෝක රටාවක් න්යාය. ඒතකොට දැන් මේ මොහොතේ මේ කොරෝනාවත් එක්ක අපි දැන් පසු කරමින් ඉන්නේ අර දෙවෙනි ලෝක යුද්ධයේදී පසු කර අවධියට සමාන ඊට වඩා ගැඹුරු අවධියක්. ඒ කියන්නේ සංකීර්ණ. ඒ කියන්නේ මනුස්ස වර්ගයා තමන්ගේ සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතික වර්ධනයේ මොඩල් එක වෙනස් කරමින් ඉන්න වෙලාවක් මේ තියෙන්නේ. වෙනස් වෙමින් ඉන්න බවද. ඒක නැවත ආපස්සට හරවන්න බෑ ඇත්ත වශයෙන්ම. ඒතර ඒ වෙනස් වෙන්නේ දැන් මනුස්ස වර්ගයා දැන් බටහිර අර ගෝලීයක උපරිමට ගියා. ඒක බිඳ වැටුණා. දැන් අපි අර කිව්වාගේ අපි ආවා පශ්චාත් ගෝලීයක. ඒතර මේ පශ්චාත් ගෝලීයකේ ප්‍රධාන ප්‍රවණතාව කීපයක් වෙන්න පුළුවන් ඇත්ත වශයෙන්ම. එකක් තමයි අර අපි කිව්වේ කලාපීකරණය හා කලාපීකරණය තුළ වෙන ස්වදේශීකරණය. අනිත් පැත්තෙන් ඒක තුළ වෙන්න පුළුවන් මේක තුළ පශ්චාත් ධනවාදී ප්‍රවණතාවයන් උස්සන්න වෙලා දැන් ওই බිල් ගේට්ස්ලා වගේ කට්ටිය වෙනවා තාක්ෂණික පද්ධතිය ඔස්සේ නිකන් අර අපි කියන්නේ බැංකින් කන්සන්ට්‍රේෂන් කැම්ප් විදිහට නිකන් මනුස්ස වර්ගය ඉතාමත්ම දැවැන්ත ගෝලීය වශයෙන් සූරා කරන බොහොම නව වැඩවසම්වාදී ව්‍යුහයකට යන්න පුළුවන් අධි තාක්ෂණික හා ওই ෆාමසිකල් ඉන්ඩස්ට්‍රි එකත් මේක කරා. අද කොරෝනා කියන්නේ ඒක තමයි ඇත්ත වශයෙන්ම. මේක අපි කතා කරන්නේ. නමුත් එතෙන්ට ඒ ප්‍රවණතාවයක් තියෙනවා. මේකට විරුද්ධව අපි කතා කරන්න ඕනේ. මේ වෙලාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේත් තියෙන මේ පැත්ත ඇත්ත වශයෙන්ම. අනිකත් අපි තේරුම් ගන්න ඕනේ. මේ මොහ ගැඹුරින් ඉස්සර අපි දැන් තවම මේ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් ජාතික සංවිධානය බලන්නේ අර පරණ 60 ගණන් වල ඒ ආරම්භයේ බලපු දැන් සම්පූර්ණ ඒවා නවීකරණ වෙලා තියෙනවා මේ අර මහා බලවතුන්ගේ මුල්ලේ අධිපතින්ගේ ඕනකම් වලට. ඉතින් අපේ ජාතික දේශපාලන අධිකාරියට මේක තේරුම් ගන්න අවශ්‍යයි ඇත්ත වශයෙන්ම. අද ලෝකයේ බැලුවොත් ටෙලිවිෂන් වල මාධ්‍ය වල මේ කොරෝනාව ගැන එකම ප්‍රචාරයක් කියන්නේ. එක හැම තප්පරකම එකම දෙයක් කියන්නේ නැත්නම් මේක සැලසුම් සහගත වැඩක් මේ යන්නේ. මේ ඇත්ත වශයෙන්ම මේක ලෙඩක් නෙමෙයි. මේක වෛද්‍ය ප්‍රශ්නයක්ුත් නෙමෙයි. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්ුත් නෙමෙයි. මේක ඇවිල්ලා ග්ලෝබල් මේ ඒ කියන්නේ ගෝලීය විශේෂ ඔපරේෂන් එකක්. එහෙම නැත්නම් මෙහෙයුමක් මේ සිදු වෙන්නේ නැත්නම්. අර දෙවෙනි ලෝක යුද්ධය, පළවෙනි ලෝක යුද්ධය වගේම මෙහෙයුමක් සිදු වෙන්නේ. මේ මෙහෙයුමෙන් පස්සේ තමයි ඇති වෙන්නේ නියම පශ්චාත් ගෝලීය යුගය. එහෙම අර මත අපි අරකට යන අවස්ථාවක් තියෙනවා. අන්න අර මුණසිංහ කිව්වාගේ ඒකට නොදී ඉන්නෝ නම් මෙතින්දී අපිට අවශ්‍යයි දැන් අපේ රජයේ නාමික වශයෙන් හරි ගෙනත් තියෙනවා ජනතා කේන්ද්‍රීය ආර්ථික සංකල්පයක්. නිකන් දැනට එක නම් නාමික සංකල්පයක් විතරයි. කවවා තුට්ටුවට ගණන් පාව උපේන්නේ නැත් වශයෙන්ම. ඉතින් මම කියන්නේ මෙන්න මෙතෙන්ට යන්න ඕනේ. මොකද්ද තියෙන මේක ශාස්ත්‍රීය පදනම. ඒ කියන්නේ ඒකීය ජාතික ආර්ථික සංකීර්ණ නිර්මාණය කරන්න ඕනේ. ඒකීය ජාතික ආර්ථික සංකීර්ණයක්. ඒ කියන්නේ සිංගල් නැෂනල් ඉකොනොමික් මේ කොම්ප්ලෙක්ස් එකක්. ඒතර මෙන්න මේකෙන් තමයි අපිට ගොඩ යන්න පුළුවන්. දැන් මේක කරන්න විශිෂ්ට උත්සාහයක් දරපු රටක් තමයි 60 ගණන් වල 50 ගණන් වලින් පස්සේ දෙවෙනි ලෝක යුද්ධ පස්සේ සෝවියට් යුනියන් එක. ඒක තාත් දැවැන්ත සාර්ථක ප්‍රතිඵල ගෙනත් දුන්නේ ඒක. ලෝකයේ ඕනම ආර්ථික අර්බුදයක් වෙලා ඒක නොසෙලී හිටිය ඇත්ත වශයෙන්. මොකද ඒ කියන්නේ මේකේ තේරුම තමයි අර ජාතික ජනතා කේන්ද්‍රීය ආර්ථිකය. රට ඇතුළේ තියෙන කුසිකර්මාන්තය කාර්මික ඊළඟට සියලුම දේවල් ඒක ඇතුළෙම මේ රීජෙනරේට් වෙන විදිහට ඔක්කොම ඒ අතර සම්බන්ධ වෙන විදිහට මේ ආහාරයෙන් අපේ අපනයන හෝ ආනයන ඒක මත රඳාපවතින්නේ නැතුව ඇත්ත වශයෙන්. කියන්නේ ඇතුළෙන් අපි සම්පෝෂිත කියන වචන වල පාවිච්චි කරලා කමන්නේ. පුළුවන් තරම් සම්පත අපේ රටවල සාගර සම්පත, වන සම්පත, භූමි සම්පත මේක මොබිලයිස් කරන්න අවශ්‍යයි. මෙන්න ඇවිල්ලා තියෙන වෙලාව. දැන් මේ කොරෝනාව කියන්නේ ඒක මම හිතන ඓතිහාසිකම අවස්ථාවක්. ඒ ආයිත් කියන්න දෙයක නිකන් මේ වචනේ මෙතනින් මේකෙන් අපිට මේකෙන් බැරි වුණොත් අපිට කරගන්න බැරුව යනවා. ඒ හින්දා මෙන්න මෙතෙන්දී අපිට අවශ්‍ය වෙනවා අන්න ඒ වෙලාවේ ගුවන්විදුලි මම ජාති ගුවන්විදුලි කාරණා මනුස්ස වර්ගයාගේ යුගයේ හැම වෙලාවකම
මාධ්‍ය ඊට කළා ප්‍රධාන භූමිකාවක්. ඒක තමයි ඒ භූමිකාව තමයි සමාජ කතිකාව සංවිධානය කිරීමේ භූමිකාව. මෙන්න මේ සමාජ කතිකාව සංවිධානය කිරීමේ භූමිකාව ඉතාම වැදගත්. ඒක සම්ප්‍රදායික මාධ්‍යත් කළා. එදා රජතුමා මහජනතාවට සාපේක්ෂව රජතුමා මුළු රටේම තිබුණ තොරතුරු අරගෙන යම්කිසි කතිකාවක් මේව කළා අවශ්‍ය අරමුණු කරන රට ගෙනිච්චා. නූතන මාධ්‍ය රූපවාහිනී ගුවන්විදුලි මේ මාපයට ඒකින් කරන්නේ මේක තමයි. කියන්නේ අර දැවැන්ත තොරතුරු සම්ප්‍රදාය අරගෙන ඒ සමාජ කතිකාව ඕගනයිස් කරනවා, සංවිධානය කරනවා. ඒ සංවිධානය කිරීම තුළ මිනිසුගේ ජන විඥානය සකස් කරනවා ඇත්ත වශයෙන්ම. එතකොට ඒක කරන්න අපි දැනගන්න ඕනේ ලෝකෙ කොහෙද යන්නේ කියන එක. අපි ඉන්න තැන මොකද්ද කියන එක ඇත්ත වශයෙන්ම. මේවට සම්බන්ධයක් මොනවද කියන්නේ. මේක බරපතල කාරණයක්. මේක නිකන් අර නිකන් මේ කාණ්ඩුවක් මාරුව තව ආණ්ඩුවක් මාරුව මේකක් නෙමෙයි මේ දැන් තියෙන්නේ. මේක මනුස්ස වර්ගයාගේ පැවැත්ම පිටත ප්‍රශ්නයකට අද මුහුණ පාලා තියෙනවා ඇත්ත. ඒක හුඟ දෙනෙක් තේරුම් ගන්න නැහැ. අර මම නිතරම කියනවා වගේ මේ යුගයේ ඇත්ත වශයෙන්ම හෝමෝ සේපියන් ඉඳන් හෝමෝ ටෙක්නිකස් කෙනෙක් බක්ව පරිවර්තන යුගයක්. ඉතින් අපේ සමහර පාලිකුත් ඒකට කැමති නෙවෙයි ටෙක්නිකස් බවට හදාන මිනිස්සු. ඒක කරන්න බෑ ඇත්ත වශයෙන්ම. ඒක විනාශය. සම්පූර්ණ ඒක තේරුම් ගන්න අවශ්‍යයි. ඒක තේරුම් ගන්න ලොකු විග්‍රහයකට යන්න අවශ්‍යයි ඇත්ත වශයෙන්ම. පාලකයුණොත් තේරුම් අරගෙන නැහැ ටියුටර් තේරුම් ගන්න තියෙන එක ස්වරූපය කියන එක. මිනිස්සු මුලදී හිතුවා තේරුම් ගන්න තියලා කිසිම දෙයක් තේරුම් ගන්න නැහැ ඇත්ත වශයෙන්ම. ඒක තමයි මහා බුද්ධම ඛේදවාචකයක් ඇවිල්ලා තියෙන්නේ මේ වෙලාවේ. ඉතින් මේ වෙලාවේ ජාතිය ලාංකීය සමාජ කතිකාව සංවිධානය කිරීමේ ප්‍රබල භූමිකාවක් පැවැත්වන ජාතික ගුවන්විදුලියට. මෙන්න මේක කිසිම දේශපාලන කිසිම දෘෂ්ටිවාදී කිසිම න්‍යායක පැත්තකින් තොරව මම හිතන්නේ අන්න එක ඉෂ්ට කරන්න පුළුවන් නම් ඉතාමත් අන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි අපි ආරම්භ කරන්න ඕනේ මෙතන. එහෙම නැතු මේ ගංගරණ යන රැල්ලට ඔක්කොම පැත්තටම ගිහිලා මේ පැත්තට ගිහිලා අන්තිම ඔක්කොම අර මොකක්ද අර මේ අගාධයට වැටෙනවා වගේ ඔක්කොම මෙතන ඉවර වෙනවා. අන්න එතන දෙන්න තියන්න හොඳ නැහැ. ඒ කියන්නේ ප්‍රබුද්ධ සමාජයේ යම්කිසි පිරිසක් අර කිව්වා වගේ විදග්ධ සමාජයේ මිනිස්සු ඉන්නවා. එහෙම ඉහළ විදිහට දේශපාලන වශයෙන් හිතන්න පුළුවන් පිරිසු යම්කිසි දශමයක් හරි ඉන්නවා මේ සමාජයත් වශයෙන්. මහ ජනතාව දැන් කතා කරපු අයගේ බොහොම ගැඹුරින් ඔය සුසිල් ඒ සුමිනුසින් ඒක ජය සමර්තුන් ඒගොල්ලෝ වගේ ඒ දන්න අසන්න මේ වගේ අවදින් ඉන්න අය ඉන්නවා. මහ දැවැන්ත සංහතික මාධ්‍ය ප්‍රවාහය තුල අර ජනප්‍රිය රැල්ලට ගිහිල්ලා මේ අන්දමන්ද වෙලා අර කිව්වගේ මහජනතුමගේ නන්නත්තර වෙලා ඉන්න අයගෙන් තොරව සවිඥානික විතර ඉස්සාම අන්නේ පිරිසිත වැදගත්. අන්න ඒකෙන් තමයි මේ යුගයේ මේ පශ්චාත් ගෝලීය යුගයේ ඉදිරි අභියෝග පිළිබඳව සමාජ sannivedana කතිකාව සංවිධානය කිරීමේ දැවැන්ත භූමිකාව ගුවන්විදුලියට බැලුවේ. මම හිතන්නේ ඉන්දික මේ ආචාර්ය ටියුඩර් තමත් හොඳ පැහැදිලි කරනවා. අපි අවධානය යොමු කරේ මේ ජාතික තත්ත්වයේ තියෙන අපි කොහොමද මේ ඇත්තට මේ දේශීයත්වයේ සඳහා තිබෙන අවධානය යොමු කරන්නේ කොහොමද කියන කාරණේ. දැන් උදාහරණයක් මේ කොරෝනා කාලෙම එක්තරා විදිහට අපි අර දේශීය වෛද්‍ය ක්‍රම වගේ දේවල් පිළිබඳව කිසියම් ආකාරයකට අවධානය යොමු කළා. දැන් මේවට හැබැයි පහර දෙමින් දැන් හැබැයි මේවා තුලත් අපි කරනවා මේවා මේ බහුජාතික සමාගම් එක්ක තියෙන යම් කොන්තරාතුත් එක්ක අපේ මේ දේශීය දේවල් වලට ගහන දේවලුත් තියෙනවා. මම කියන්නේ ඒක හරිද දෙන්න කියන ඒවා විද්‍යාත්මකව කරනවා. නමුත් අපිට මේ දේවල් එනකොට කිසියම් ආකාරයකට ඒවට ප්‍රහාරය එල්ල කරන ඒවට යම් ආකාරයකින් ගහලා ඒවා නැති කර දාන ස්වරූපයක් තිබෙනවනේ. දැන් බලන්න දැන් ඔය වගේ දේවල් අපි මේක බලන්න ඕනේ මේ ඉන්දික ඇත්තටම මේවා මේ තියෙන දේවල් ප්‍රස්තුතයට ඍජුවම ගියොත් දැන් මේ මොහොතේදී දේශීය වෛද්‍යවරයෙක් සොයාගන්න ලැබූ ඖෂධීය පදාර්ථයේ සංඝටක පිළිබඳ කතන්දරේ. සාදික්ක වස. හරි. කලකට පෙර ඔබට මතකද පොල් තෙල් හොඳ නැහැ. එහෙම කතන්දර ටිකක් නෙමේ එන්නේ. ඊළඟට ඒ දේශීය වෛද්‍යවරයාට එවැනි ඖෂධයක් සොයා ගැනීමට තියෙන ක්වොලිෆිකේෂන් එක මොකක්ද? දැන් මේ යන්නේ කොතනද සහ ආචාර්ය ටියුඩර් කියපු ඉතාමත්ම වැදගත් කාරණා WHO එකේ ප්‍රොජෙක්ට් එක අද වෙනකොට මොකද්ද? සහ ඒ ප්‍රොජෙක්ට් එක මේ රටේ ඇතැම් මාධ්‍ය අරගෙන තින්නේ කොතනටද? දැන් මේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ නේ. දැන් ඒක තමයි වැඩි තියෙන්නේ. දැන් අපි ඇත්තටම මෙන්න මේවා තමයි මේ ජාතික ගුවන්විදුලියේ විදියට අපිට කරන්න තියෙන්නේ. මං කිව්වේ ඒකයි එක්තරා විදිහකට හැබැයි අපිත් හිර වෙනවා වෙන්න පුළුවන්. ඉන්දික මේ කාරණේදී ජාතික ගුවන්විදුලිය කිව්වට මේක මේ නිවේදක ගන්නවා මේ නෑ මේක උඩින් පරිපාලනය සහ මේ උඩින් එන්න ඕන තියෙන දේවල්. මං කිව්වේ ඒකයි මේ මහජනත විවෘතව සාකච්ඡා කරන්න. මේවට අභියෝග වලට හරියාකාරව මොනවද කියලා අවබෝධයකින් සහ හොයලා බලලා. ඒ කියන්නේ මහජනතාවටම ඉඩ දෙන්නට ඕන අපිට මේවා නිරන්තරයෙන් මේ අදහස් දෙන්නට. ඒවට සංවාද අපි ගුවන්විදුලිය කියලා කියන්නේ මේ සංවාද මණ්ඩපයක් ගොඩනගනවා කියන අදහසනේ තියෙන්නේ. මේකේ හැම පැතින්ම එන්න ඕන. එතකොට නිකන් ඒකපාක්ෂික ස්වරූපයක් නැතුව විවෘත වෙන ස්වරූපයක්. හැබැයි අපි බතම දැන් වෙනත් අපි ජනතා වේදිකාවක් ගොඩනගන්න ඕන. ඒකම දැන් වෙනත් අපි ගත්තොත් එහෙම පෞද්ගලිකයේ වගේ මේ වගේ නෑ. ඒ වගේ යන්නේ එක්තරා විදිහක වෙන රැල්ලක් නේ යන්නේ. ඒ කියන්නේ අපේ මිනිස්සුන්ගේ ජන විඥානයේ
සකස් කරන ආකාරය. දැන් අර ආචාර්ය ටියුඩර් කිව්වාගේ මුලදීම කිව්වා මේ භාෂාව පිළිබඳව තිබෙන කාරණයක්. ඇත්තටම ගන්න ඒක හරි බරපතල කාරණයක් මේ ඉන්දික ගත්තොත් එහෙම. මොකද මේ භාෂාව පදනම තියෙන එතන. පදනම තියෙන එක දැන් මිනිසුන්ගේ විඥානය ගොඩනගා ගැනීම. දැන් මාධ්‍ය කරන්නේ මිනිසුන්ගේ විඥානය ගොඩනගන එකනේ. අපි කොච්චර කිව්වත් ඒ විඥානය ගොඩනගලා ඒ මිනිසුන්ට ඊට පස්සේ අපි විඥානය ගොඩනගන්නේ කොහොමද? දැන් මේක භාෂාව ඉතාමත් වැදගත් එකක්. අද භාෂාව පාවිච්චි කරනවා බොහොම නිකන් මේ ඕලාරික සහ නිකන් මිනිසුන්ගේ අර චින්තන ශක්තිය මොට කරවන එක හිතන්න බැරි. ඒක ගීත ප්‍රචාර වෙන්න පුළුවන්, වෙනත් දේවල් පුළුවන්, නාට්‍ය වෙන්න පුළුවන්, ටෙලි නාට්‍ය වෙනවා. මේ සියලු දේවල් වලින්ම කරන්නේ මිනිසුන්ගේ තිබෙන චින්තන ධාරාව එක්තරා විදියකට පසුබස්සන එක, මොට කරන එක. ඒතර හොඳට හිතන්න බැරි කණ්ඩායමක් තමයි එන්නේ. ඒතර ඕනම දෙයක් අර වල්බූත දෙයක් ග්‍රහණය කරගන්නට දෙන පිරිසක් තමයි මේ තුලින් ඉදිරිපත් වෙන්නේ. එතකොට නව කොමියුනිස්ට්වාදී මතවාදී අන්තෝනියෝ ග්‍රාම්ස්චි කියපු කාරණේ තමයි ඔය පැහැදිලි කරමින් සිටින්නේ. සත්‍යකෙම දැන් මාක්ස්වාදී. මාක්ස්වාදී චින්තනය යන්නේ. දැන් ඇත්තටම දැන් ඒ තත්වයක් නැති වෙලා තිබෙන්නේ ඉතින්. දැන් මේ ලෝක සංවිධානවල එන දේවල් තමයි මේක අපි වටහා ගන්න ඕන. මම හිතන්නේ අපේ දේශපාලන භූමිකාව වුණත් ඒගොල්ලෝ එක්තරා විදියකට හිරවීමකට පත්ව තිබෙනවා. ඒක මම දන්නේ මොන විදිහටද ඒගොල්ලන් මේ තියෙන එක කියන එක අපි මාධ්‍ය පැත්තෙන් ගත්තත් එක්තරා හිරවීමකට පත්ව තිබෙනවා. අපිට නිකන් ඔය කිව්වට මේ නිදහස් මාධ්‍යය කියලා කිව්වට එහෙම කටයුතු කරන්න පුළුවන්. හැබැයි එහෙම කටයුතු කරන තරම් අර ආචාර්ය ටියුඩර් කියවගේ මේ විඥානයේ ගොඩනගා ගැනීම ඒක සකස් කර ගැනීමේ තිබෙන පසුබිමකුත් අද මං හිතන්නේ ගොඩනැගි නැති. මෙන්න මේ කාර්යය අපිට එක්තරා අපි කොච්චර කිව්වත් මේ ඉන්දික දැන් මේ ජාතික දුවල මේවා කරන්න පුළුවන්ද කියලා අපි දන්නේ නැහැ අතරම කියන කාරණේ. අපිට කතා කරන්න පුළුවන්. හැබැයි ඒ සඳහා දෙන්නට ඕන පිටිපස්සෙන් ඉඳලා පොඩි තල්ලුවක් දෙන්නට ඕන. ඉතින් ඒක දෙන්නට පාලකයන් අනිත් අය කොයිතරම් දුරට සූදානම් වෙනවද කියන කාරණේ ගැටලුවක් දෙනවා. මේව තමයි අභියෝග තියෙන. අර මූල්‍ය ජාතික මංගලයේ තියෙන දේවල් අතර අපිම තුල හදාගත්ත මේ સંદર્ભය තුල අපිට කොහොමද නිර්ලෝභීව මේක කඩාගෙන යම් ආකාරයක සුබදායී ස්වරූපයකින් මේක පවත්වාගෙන යන්නේ කියන මම හිතන්නේ අරගලයක් දකින්න තිබෙනවා. ඔබ එකතුව සිටින්නේ හිතවතුනි ජාතික ගුවන්විදුලියේ සුභාරතී සජීව සංවාද මණ්ඩපයේ සමග වෙලාව මතක් කරගමු. උදෑසන 7යි විනාඩි 45යි. ශ්‍රවණවාහිනී මధుර භාෂිනී කර්ණ රසායන භාවපූරණී ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි ස්වදේශීය ප්‍රබුද්ධ සංවාදයක් සඳහා වේදිකාව සකසන ජාතික ගුවන්විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයේ සමග ඔබ එකතුව සිටින්නේ ගෝලීය සමාජ ආර්ථික දේශපාලන සන්දර්භය තුළ රාජ්‍ය ගුවන්විදුලියේ ඉදිරි ගමන් මඟ පිළිබඳව අප සාකච්ඡා කරන්නේ මහාචාර්ය චන්සිර් රාජපක්ෂ මහතා සමග ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතායි අද සුභාරතී සංවාද මණ්ඩපයේ හරවත් කරමින් සිටින්නේ. අවුරුදු 95ක් මුළුල්ලේ sannivedana කාර්යාවලියේ ප්‍රමුඛතම කාර්යභාරයක නිරතව සිටින ජාතික ගුවන්විදුලිය ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතාන්නේ ගෙවුණු 95 වසරක විවිධ යුගවල තමන්ගේ අනන්‍යතාවයන් ස්මතු කරමින් කරන ලද කාර්යභාරයත් එක්ක අද අපි මේ කතා කරන මොහොතේදී සියලුම සීමා මායින් බිඳ දමමින් ලෝකෙම ව්‍යසනයකට තල්ලු වෙලා ඉන්න මොහොතක මාධ්‍ය පුද්ගලයෝ මේ සියලු දෙනා දැනුවත් හෝ නොදැනුවත් අවිඥානිකව මේ රැල්ලට හසු වෙලා ඉන්න මොහොතක උඩුගම්බලා පිහිනීමේ කටයුත්තක තමයි අපිට නිරත වෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ. එවැනි උඩුගම්බලා පිහිනන කශේරුකාව සහිත සවිඥානිකත්වයේ සහිත මිනිසුන්ගේ අවසන් උත්සාහයක ප්‍රතිඵලය නිසා තමයි ලෝකෙම නැවතත් අලුත් දිශාවකට යොමු කරන්නට පුළුවන් වෙන්නේ. ඒ සඳහා වන ශක්්‍යතාවය කොහොමද 95 වසරක ඉතිහාසයෙන් ලබාගත් පෝෂණයත් එක්ක ගුවන්විදුලියට තියෙන්නේ. ඔව්. ඒත් වශයෙන්ම ඉන්දික මේ ගුවන්විදුලිය ඒක ජාතික ගුවන්විදුලිය කිව්වහම ඒක ඇවිල්ලා දැන් අපි කියනවා රාජ්‍ය ගුවන්විදුලිය කියන මේ රාජ්‍ය කියන ඉතා වැදගත් දෙයක්. රාජ්‍ය කියන්නේ මේ ආණ්ඩුව කියන එක නෙමෙයි ඇත්ත වශයෙන්ම. රාජ්‍ය කියන්නේ සමස්ත ක්‍රියාවලියක් ඇත්ත වශයෙන්ම. මේක ඇතුලේ සියලුම දේවල් එකට සම්බන්ධ වෙනවා රාජ්‍ය ක්‍රියාවලිය. රාජ්‍ය ඇතුලේ ආණ්ඩුවත් එක්ක කොටසක් විතරයි. ඔව් ඔව්. රාජ්‍ය නිරන්තරවම තියෙනවා. රාජ්‍ය කොහොමවත් මේව වෙන්නේ නැහැ. රාජ්‍ය අවිච්ඡින්න පැවැත්මක් ඉඳී ආණ්ඩුව තමයි වෙනස් වෙන්නේ ඇත්ත වශයෙන්ම. ඒතකොට මෙන්න මේ රාජ්‍ය ගොඩනැගීමේ ක්‍රියාවලිය තමයි තියෙන්නේ. කියන්නේ ස්ටේට්
මේකින් එහෙම නැත්නම් මේ ස්ටේට් ෆෝමින් කියලා කියනවා රාජ්‍ය සම්පාදනය කිරීමේ ගොඩනැගීමේ කටයුත්තක් තියෙනවා. ඒතකොට රාජ්‍ය ගොඩනැගීම මහාචාර්යතුමා මතක කරලා වැදගත් භාෂාවේ ප්‍රශ්නේ. මම ඒක තමයි කිව්වේ භාෂාව පදනම. ඒතකොට ගුවන්විදුලිය කතා කරන්නේ භාෂාවෙන් හඬ. එතකොට යම්කිසි මනුස්ස වර්ගයේ ඉතිහාසයේ විවිධ යුගවලදී මිනිස්සු විනාශ කිරීමේ විවිධ දේවල් හොයාගත්තා. ආයුධ, බෝම්බ, පරමාණු බෝම්බ ආදී වශයෙන් දැන් කොරෝනාත් ඒ වගේ එකක්, ඒ වගේ බැක්ටීරියා, ඔය වෛරස් එහෙම හොයාගත්තා. ඒ වගේම භාෂාව කියන එක ප්‍රබල ආයුධයක්. මනුස්ස වර්ගය හොයාගත්ත විශිෂ්ටම සුන්දරම මේ දේ තමයි භාෂාව. ඒක අනිත් පැත්තට පාවිච්චි කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ඒ දේම විනාශ කරන්න. අර ඌරගේ පිටේ තියලා ඌරමාළු කපනවා වගේම භාෂාව පිට තියලා භාෂාව විනාශ කරන්න පුළුවන්. භාෂාව විනාශ කරන්න කියන්නේ ජාතියක් විනාශ වෙනවා කියන එක. සංස්කෘතියක් විනාශ වෙනවා කියන එක. චින්තනයක් විනාශ වෙනවා කියන එක. යුගයක් විනාශ වෙනවා කියන එක ඇත්ත වශයෙන්ම. මොකද දැන් මහාචාර්යතුමා කිව්වා දැන් අපි පහුගිය කාලේ මේ රටේ බිහිවිච්ච විවිධ FM නාලිකා සංස්කෘතිය තුළ අලුත් භාෂා සංස්කෘතියක් නිර්මාණය වුණා. මම පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ භාෂාව සංකෝචනය කළා. භාෂාව හැකිලුවා හුඟක් දුරට. පාවිච්චි අපි වැළුත් දැන් හොඳට මෙයා කරලා දෛනිකව කතා කරන භාෂාව බොහෝ නල් භාෂාවේ පාවිච්චි කරන වචන වර්ග ප්‍රමාණය ඉතාම සීමිත වර්ග ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ. එකම වචනේ නැවත නැවත රිපීට් කරනවා. ඉතාමත් අර කිව්වාගේ ඕලාරික බොහොම පහත් ඉතාමත්ම ඒක ටෙලිවිෂන් වල කතා කරන්නම දෙයක් නැහැ. දැන් තියෙන්නේ ඇත්තටම මැක්ඩොනල්ඩ් භාෂාවක්. මැක්ඩොනල්ඩ් භාෂාව. ඉංග්‍රීසි මිනිස්සු කතා කරනවා. හැබැයි සීමා සහිත වචන ප්‍රමාණයක්. ප්‍රමාණයක්. ඒ එක පැත්තක් ඒක. ඒ සංකරගේ භාෂාව ඒකට මැක්ඩොනල්ඩ් ලැන්ග්වේජ් කිව්වට වරදක් නෑ මං හිතන්නේ. එහෙම කිව්වට වරදක් නෑ. අනිත් පැත්තෙන් මේ භාෂාවම යම්කිසි ආකාරයක තමන්ගේ භාෂාවෙන් කතා කරලා ඒ භාෂාවේ පාවිච්චි කරන වචන මම කියන්නේ අපි මේ පාවිච්චි කරන වචන ප්‍රමාණය ඉන්දික අපි ඒක යම්කිසි විදිහට අපි අවුරුදු 20ක් අහගෙන හිටියොත් මේ ගුවන් විදුලිය කියන්නේ මේ අපි මේ ගුවන් විදුලිය සංනිවේදනය. ඒතකොට ඒකේ පාවිච්චි කරන්නේ මෙන්න මේ වචන පරසයක් තියෙන හැම වෙලෙම වචන වර්ග ප්‍රමාණය මෙන්න මේ වගේ. ඒතකොට ඒ ළමයා හිතනවා මේක තමයි භාෂාව. ඒ ළමයා කතා කරන්නේත් එකෙන්, හිතන්නේත් එකෙන්, ලියන්නේත් එකෙන්, සම්බන්ධකම් පවත්වන්නේත් එකෙන්. ඒතකොට ඒ කියන්නේ මොකද්ද? භාෂාව හැකිලෙනවා. භාෂාව හැකිලෙනකොට මොකද වෙන්නේ? චින්තනය හැකිලෙනවා. භාෂාවෙන් හිතන්නේ මිනිස්සු. චින්තනය හැකිලෙනකොට මොකද වෙන්නේ? අද වගේ මේ අර ඔබ දැන් මතු කළා වගේ මේ වගේ සංකීර්ණ ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න පැත්තකට දාමු. ගෙදර පවුලේ ප්‍රශ්නය පොත තේරුම් ගන්න බෑ. පුද්ගලික ප්‍රශ්නේ පොත තේරුම් ගන්න බෑ. විවිධ ගැටුම් වලට මිනිහනවා. ඇයි යම්කිසි අර කියනවා නේද මැට්ටෙක් නිර්මාණය වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේ නූතන sannivedana මේ සංහතික sannivedanaye හුඟක් අර මැට්ටෙක් ඇත්තේ sannivedana එකට ඇම්බීමයි කරන්නේ මේ මාධ්‍ය වලින්. අන්න ඒක තමයි වැදගත් කියන්නේ. කියන්නේ අපි මේ ඉන්ෆර්මේෂන් කියලා කියනවනේ. ඉන්ෆර්මේෂන් කියන්නේ මේ ඒ කියන්නේ අර ෆෝමලයිසේෂන්. ෆෝම් කරනවා යම් දෙයක් තොරතුරු මගින් අපිව ග්‍රාහකයව සකස් කරන මේ නූතන මාධ්‍ය සන්දර්භය තුළ මේ මිනිසා කුටීරයකට සීමා කරන තත්ත්වයට පත් කරලා තියෙනවානේ. අනිවාර්යෙන්. දැන් අන්න ඒක දැන් ඇත්තටම මාධ්‍යෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඕක නෙමෙයි. ගුවන් විදුලියේ මහාචාර්යතුමා අපි කතා කරේ මේ පරිකල්පන ශක්තියෙන් පිරිපුන් මිනිහෙක් හදන එක. හැබැයි නූතන මාධ්‍ය සංගල්පයේදී අපි හදන්නේ එහෙම මිනිහෙක් නෙමෙයි. මේ කුටීරයක ජීවත් වෙන මිනිස්සෙක්. ඔව් තියෙන්නේ. ඒ කියන්නේ මාධ්‍ය මගින් අර මහ ජනතාව තමන්ගේ උවමනාවන් වලට අනුව සකස් කරනවා. මේ වේගාව එක සකස් වෙන්නේ අර ගෝලීය උපරි සමාජයේ අර මුල්‍ය අධිපතීන්ගේ උවමනාවන් වලට ගෝලීය මානව අපි කියන්නේ මේ බයෝමැක්ස් එක කියන්නේ මේ අපේ මානව මේ ප්‍රජාවගේ මනස ඒ විදිහට හිතන විදිහට සකස් කරනවා මේ තොරතුරු ප්‍රවාහය පාලනය කරනවා. අනේ එවැනි දෙයක් නෙමෙයි හදන එක යාන්ත්‍රිකත්වය. මම මේක හොඳ උදාහරණයක් කියන්නම්. මේකට හොඳ උදාහරණයක් දැන් අපි කියනවා මේ රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ මාධ්‍ය ඔක්කොම ප්‍රබල. ඇමරිකාවේ සජනපදයේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ජෝ බයිඩන් ලඟු මේක වෙලාවේදී මේ ට්‍රම්ප් මහත්තයා තමන්ගේ ජනාධිපති ක්‍රමයේ ඉඳන් යම්කිසි ප්‍රකාශයක් දෙමින් ඉන්නකොට ගෝලීය ජාත්‍යන්තර මාධ්‍ය ආයතන පහක් මැදින් නැවතුව තමයි කතාව. කවුද දුන්නේ බලය ඒකට? මාධ්‍යයට. කවුද ඒ බලය දුන්නේ මාධ්‍යයට? ඒ කියන්නේ අපි හිතුව නැතුවට මේ වෙනකොට මාධ්‍ය අපත් කර තියෙනවා සුවිශාල බලයක් සියලුම ජාතික රාජ්‍යයන් අතික්‍රමණය කරන සහ අනිත් සියලුම ව්‍යුහන් වලට අපි අර සිව්වෙනි බලය කියන එක දැන් ඉවරයි. ඒක ඉවරයි. දැන් ඒක කතාව රාජ්‍ය හතර විස්තරය කියන සංකල්ප ඉවරයි. දැන් මාධ්‍ය අධිකරණයට විධායකයට ව්‍යවස්ථාදායකයට ඒකට ඔක්කොම බලපෑමක් කරන විතර මේ මිනිසුන්ගේ ඔලු සම්පූර්ණම විකෘති කරනවා. අන්න ඒකට කියනවා මීඩියෝක්‍රසි කියලා. මාධ්‍ය තන්ත්‍රවාදයක් ගුණය කියලා තියෙනවා ලෝකේ. අද ඒ බලය තමයි අද ඇමරිකාවේ අපි කතා කරන රාජ්‍ය නිල තන්ත්‍රවාදයට වඩා ඔබට මේ කතා කරන්නේ. මේ ඡන්දයත් එක්ක ඇමරිකාවේ වුණේ ඒකට මලේ බාර වුණා.
ඒකින්ද ජනවාරුවෙන් දැන් ලෝක ආපහු මා දැවැන්ත 20ක් වෙනක් වෙන්න පුළුවන්. ගැටුම් වැඩි වෙන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න ඒක වෙන ප්‍රශ්න අපිට වෙන කතා කරන්නේ මේක වෙනස් වුණා ඇත්ත වශයෙන්ම මේක ක්‍රියාවලිය. ඉතින් මම කියන්නේ දැන් ජාතික ගුවන්විදුලියේ මේ වෙලාවේ මේ අපි මේ ගෝලීය මේ පශ්චාත් ගෝලීය යුගයේදී මම මේ අර භාෂාව නිවැරදිව පාවිච්චි කිරීම මම කියන්නේ වෙන මොකක් කියන්නේ මේ භාෂාවේ ප්‍රශ්න විතරයි කියන්නේ. මොකද ඒක එතන තමයි ප්‍රධාන දේ. මිනිස්සෙක් අපේ ග්‍රාහකයා හරියට හිතන්න පුරුදු කළොත් ඒ හරියට මේ තියෙන තත්ත්වයන් තේරුම් ගන්න පුළුවන්. ජාතික ගෝලීය ඔක්කොම තත්ත්වයන්. ඒ ප්‍රධාන මෙවලම එයාට අහිමි කළොත්, ඒක විකෘති කළොත් ඔක්කොම ඉවරයි. ජාතිම ඉවරයි. මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතානේ ආචාර්ය ටිවුඩ වීරසිංහ නවත්තපු තැනින් අපි සාකච්ඡාව ඉදිරියට දැන් ගෙන යන්නට සහ සංවාදයේ සඳහා අපි යම් සාරාංශ තොරතුරු වලට දැන් යමු වෙනට හොඳම අවස්ථාව. කර්මාන්තයක් විදිහට ගත්තාම අප මේ කතා කරන මොහොතේදී රාජ්‍ය මාධ්‍ය ජාතික මාධ්‍ය විදිහට ගුවන්විදුලිය හැරෙන විට තවත් තරංකාරී නාලිකා 54ක් මේ බිව්හේ තුල ක්‍රියාත්මක වෙනවා. ඔවුන් භාෂාව හැසිරීමට සහ මිනිසුන්ගේ චින්තනමය සීමාවන් කුඩා කිරීමට ගන්නා වූ උත්සාහයන් එක්ක අතීතයෙන් අපි ලබාගත් පෝෂණයේ පරිත්‍යාග සමග මිනිසුන්ගේ චින්තනමය හැකියාවන් වැඩි දියුණු කරන්නට පරිකල්පන ශක්තියින් පෝෂණය කරන්නට ගුවන්විදුලියේ ධාරිතාවය කොහොමද ආයෝජනය විය යුත්තේ? ඔව් මම එක දෙයක් අර ටිවුඩ ආචාර්ය ටිවුඩ කියපෙන්න දැන් එක ප්‍රකාශයක් තියෙනවා විට්ගන්ස්ටයින් කියන පඬිවරයා ඔහු කියනවා මගේ ලෝකයේ සීමාව මගේ භාෂාවේ සීමාවයි. මගේ ලෝකයේ සීමාව භාෂාවේ සීමාවයි. ඒ කියන්නේ මිනිසෙකුගේ තිබෙන ඔහුගේ දැනුම පරිමාව මේ තියෙන එක මනගන්න පුළුවන් එකම දේ තමයි භාෂාව කියන එක. එතකොට අපිට දැන් මේ ජනමාධ්‍ය වලින් ඉදිරිපත් කරන සහ ගොඩනගන ඇත්තටම භාෂාව කියලා කියන්නේ රටක ජනතාවගේ පවතින චින්තන ධාරිතාව ක්‍රියාත්මක වන්නේ කෙසේදයි කියන එක හඳුනාගත හැකි හොඳම සාධකේ සහ උපකරණේ. ඔබ පිළිබඳව මට දැනුමක් ලබා ගන්න හැකියාව තියෙන ඔබ කතා කරන සහ ඉදිරිපත් කරන අදහස් වලින් ඔබ කවුද ටිවුඩ් ආචාර්ය ටිවුඩ් අපිට අඳුරගන්න ඔහු ඉදිරිපත් කරන අදහස් වලින් තමයි ඔහු අපි කියන්නේ පුද්ගලයන්. ඉතින් මේක භාෂාව කියන එක තමයි ඊටමත් තියෙන්නේ. දැන් මෙතනදී ඇත්තටම ජාතික ගුවන්විදුලිය විදිහට මට හිතෙන හැබැයි එක්තරා විදිහකට මේ ජාතික ගුවන්විදුලිය අර අනිත් නාලිකාත් එක්ක අපි සංසන්දනාත්මක භාෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවා. දැන් ඉදිරිපත් කරන තොරතුරු සහ මේ යම් කරුණු පිළිබඳව යම් වගකීමක් සහිතව ඉදිරිපත් කරනවා සහ අවධානයක් යොමු කරලා තිබෙනවා. ඒක නිසා එක්තරා විදියකට අපිට මේක සුරක්ෂිත කර ගැනීම සහ ආරක්ෂා කර ගැනීම අවශ්‍ය වෙනවා. මේ යන්නම් වාලේ ගිහිල්ලා මේ ජනතාවගේ ජන විඥාණය විනාශ කළා දාම ළමයින්ගේ විශේෂයෙන් මෙන්න මේක වැඩි අවධානයක් කරන ළමයි තමයි අපට මේ සකස් කරගන්න වෙන්නේ ඔවුන්ගේ තිබෙන චින්තන ධාරාව පෝෂණය කරගන්න අපි කොහොමද සකස් කරගන්නේ කියලා. මම හිතන්නේ ජාතික ගුවන්විදුලියට මේ කාරණේ පිළිබඳව අවධානයක් යොමු රටේ එක දේවල් යයි පැරලි යයි සහ රැලි යනවා තියෙන ඒවා. ඒවට හැබැයි ඒවා හැමදේම එක්තරා විදියකට මේ සීමාවකුත් තිබෙනවා ගිහිල්ලා මේ ඉන්දික. ඒවා හැමදාම ඕම් පවතින්නේ නැහැ. මිනිස්සු දැනගන්නවා මොකද්ද මේ වගේ සිදු වෙන්නේ කියන එක. එතකොට මිනිස්සු ඒක රාශි වෙනවා. දැන් ඇත්තටම ඔව් මේ අද ග්‍රාහකයෝ මේ ශ්‍රාවකයෝ බුද්ධිමත්. දැන් අපි අර අහපු ප්‍රශ්න වලින් දැන් මේ වගේ මිනිසුන්ගේ ලිටරසි එකක් තියෙනවා. දැන් ඒ තියෙන රසඥතාවයන් පිළිබඳ ලිටරසි එකක් තියෙනවා. ඔවුන්ට තීරණය කරගන්න පුළුවන් මේ වගේ යන්නේ මොකද්ද කියන එක. හොඳම උදාහරණය ගීතය පිළිබඳ මිනිසුන්ගේ තිබෙනා වූ රසභාවයන්. කලකට පෙර ජනප්‍රිය දැරලේ රින් ගීත කොච්චර ප්‍රචාරය වුණත් දැන් මිනිස්සු තුළ නව ප්‍රවණතාවයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ පැරණි ගීතයේ රසවින්දනය තිබීමට උනන්දුව දැක්වීම. හොඳම උදාහරණය ගුවන්විදුලිය සඳහා ඔවුන්ගේ දැක්වෙන මෑත කාල නැඹුරුව. මම හිතන්නේ මම ගුවන්විදුලියට සමහරදී මේ යම් අතරම වාහන යනකොට මම නික අහගෙන යනවා. දැන් ගත්තාම දැන් අර වෙනත් ඉව දැක්කහම මේ අර ආචාර්ය ටිවුඩගේ මේ හරි කතා කරන ඒවා ගත්තාම හිස් වචන ගොඩාක් කියනවා. විනාඩියට කොච්චර වැඩි ප්‍රමාණයක් වචන කියන්න පුළුවන්ද? එයා තමයි නිවේදකයා හෝ නිවේදිකාව සහ ජනමාධ්‍යකරුවා බවට පත්ව තිබෙන්නේ. මේක හරි ඛේදවාචකයක්. ඉතින් මේ ඛේදවාචකේ අපි අවබෝධ කරගන්නට ඕන. හැබැයි ජාතික ගුවන්විදුලිය කරන කාර්යභාරය ඒත් එතර වඩාත් අපි ඔය යන රැලි වලට යන්නේ නැතුව කොහොමද අපි මේ අපේ තියෙන අනන්‍යතාව සුරක්ෂිත හැබැයි විවෘත වෙන්නට ඕන. මේ අපි අවබෝධ කරගන්න නව තාක්ෂණයක් ඇවිල්ලා තියෙනවා. මේ තාක්ෂණය තුල කොහොමද අපේ ග්‍රාහකයා අපේ ශ්‍රාවකයා අපි තියාගන්නේ කියන එක. අපිට නව වැඩසටහන් කොහොමද සකස් කරගන්නේ කියන එක. ඊළඟට මේ වගේ තියෙන විශේෂයෙන්ම ඉන්දික ටිකක් තියෙනවා මේ පරිශන පැත්තට ටිකක් යොමු වෙන්නට ඕන. මම හිතන්නේ මේ ගුවන්විදුලියේ ඒක පැවැත්ම තියෙන පරිශනත් එක්ක. ඒක ගුවන්විදුලි මාධ්‍ය පමණක් නෑ මාධ්‍ය පරිශන නැත්නම් ඔයාගෙන නෑනේ අපිට අඳුර ගන්න වෙනවා. ජනමනස
කොටස අඳුන ගන්න නම් අපි පරිශන කරන්න. හැබැයි ඒවා වෙනස් කරන්නත් අපි යම් යම් උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මේක එක්තරා විදියකට අද ගුවන් ජාතික ගුවන්විදුලි වශයෙන් අභියෝගයක් බවට පත් තියෙනවා. මේ තියෙන මූල්‍ය සහ මේ ගෝලීය සන්දර්භය තුළ අපි කොහොමද කටයුතු කරන්නේ කියන එක පිළිබඳව ඇත්තටම අනන්‍යතාවක් අපි සාකච්ඡා කරනවා. අපි මේක කොහොමද කරන්නේ කියන කාරණේ පිළිබඳව. බොහොම ස්තුතියි ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතාණෙනි. දැන් මහාචාර්යතුමාගේ පැහැදිලි කිරීමේදී ඔහු ඉතාමත්ම වැදගත් වචනයක් ප්‍රකාශ කරා පරීක්ෂණ. මම හිතන්නේ ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතියේ මාධ්‍ය පරීක්ෂණ මීඩියා රිසර්ච් සඳහා පශ්චාත් උපාධියක් කරන එකම විශ්වවිද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ඔබටත් ඒ පිළිබඳ වටිනාකමක් ගෞරවයක් අපි ප්‍රකාශ කරන්න ඕනේ මේ මොහොතේදී. ඒ සියලු කාරණාත් එක්ක ජනමනස අවදි කරන්නට ජන විඥානය පෝෂණය කරන්නට විශේෂයෙන්ම මේ අයිඩියොලොජි දෘෂ්ටිවාදය සකස් කිරීම සඳහා ජාතික ගුවන්විදුලිය අවුරුදු 95ක් තුළ සුවිශේෂී කාර්යභාරයක් කරා. ඒ 95 වසරක කාර්යභාරය ඉදිරි සියවසට දිගහැරීම සඳහා මේ මොහොතේ පැවරෙන ඓතිහාසික වගකීම කුමක්ද කියන තැනින් අද සාකච්ඡාවට නිමවන මේ විරාමයේ තියමු. ඔව් අත් වශයෙන්ම ඉන්දක බොහොම වැදගත් මහාචාර්යතුමා කියපු තැනින් පටන් ගන්නවා නවත්වපු තැනින් පටන් ගන්නවා නම් අද ඔබ කිව්වා මේ අර දැන් අපි කිව්වා දැන් භාෂාවේ වැදගත්කම ඒ භාෂාව හා ඒ සුවිශාල වැදගත්කමක් තියෙන එකක් තමයි මේ දෘෂ්ටිවාදය ඔබ මත කළා මේ මතවාදය කියන එක. ඒතර මේ දෘෂ්ටිවාදයක් ගොඩනගන්නේ යම්කිසි භාෂාවක් පාදනම් කරගෙන. එතකොට දැන් මේ වෙලාවේ අපි දන්නවා මේ වෙලාවේ මනුස්ස වර්ගයා මං කිව්වා මුලින්ම අපි අර තිබිච්ච මතවාද ත්‍රිත්වයක් අර කොමියුනිස්ට් වාදය, ලිබරල් වාදය, ජාතිකවාදය යම්කිසි ආකාර අභාවයට ගිහිල්ලා ඒවා විනාශයටපත් වෙලා ඉවරයි දැන්. දැන් එතකොට මේ වෙලාවේ විශාල අර්බුදයකට අපේ රටක් විදිහටත් ඒ වගේම මනුස්ස වර්ගයාත් මුහුණ පාලා තියෙන වෙලාවක් මේ කොරෝනා වසංගතය ඒ වගේම ලෝක ආර්ථික අර්බුද, මුල්‍ය අර්බුද මේ ඔක්කොමත් එක්ක මනුස්සයින්ට දැන් අනාගතය පිළිබඳ අදහසක් නැහැ. ඒ කියන්නේ මනුස්ස වර්ගයාගේ එක ස්වභාවයක් තමයි මනුස්සයර යම්කිසි අදහසක් නැත්නම් Tamanට ඉදිරියේ උන්ට පවතින්න බෑ. නිකන් සිවිදි නසා ගැනීමට සමානයක් වශයෙන් හැම වෙලෙම මොකක් හරි අදහසක් තියෙන්න ඕනේ. දැන් බෞද්ධයන් ඉදිරියේ තියෙනවා නිර්වාණය කියන විශිෂ්ට අදහස. කිතුණුවන් ඉදිරියේ තියෙනවා ස්වර්ගය කියන අදහස. ආදි වශයෙන් ඒ වගේ අදහස් තියෙන දේශපාලන මානව සමාජයේ දේශපාලනඥයන් තියෙන්න ඕනේ මේ අදහස. පහුගිය අවුරුදු 300 තුළ මේ අදහස් තුනක් තිබුණා. එකක් තමයි ජාතිකවාදී අදහස, කොමියුනිස්ට්වාදී අදහස, ලිබරල් වාදී. ඒ තුනම අර්බුදයට ගියා. දැන් එහෙමනම් ඔන්න වැදගත් වෙනවා මේ තත්වයට අලුත් අදහසක් නිර්මාණය කරන්න අවශ්‍යයි. අලුත් ඔබ කිව්වා වගේ අලුත් දෘෂ්ටිවාදයක් අවශ්‍යයි. මනුස්ස වර්ගයට අලුත් බලාපොරොත්තුවක් ජනනය කරන්න අවශ්‍යයි. නැත්නම් මනුස්ස වර්ගය සීසීකට යනවා. පේන්නේ දැන් මේ සංස්කෘතික වශයෙන්, ශික්ෂණමය වශයෙන්, ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, දෛනික චර්යාව වශයෙන්, චින්තනමය වශයෙන් අවුල් වෙලා, නන්නත්තර වෙලා ඉන්නේ. රාජ්‍ය පාලකයන්ගේ ඉඳන්ම මුළු බිම් මට්ටම දක්වා මේ වෙලා තියෙන්නේ. මුළු ලෝකෙම ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ දැන් මේ ඔක්කොම එකට සංවිධානය කරන්න මුදල් වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. මේක රාජ්‍ය බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට අවශ්‍යයි විශිෂ්ට, ශ්‍රේෂ්ඨ, උත්තරීතර අදහසක් අවශ්‍යයි. සියලු මිනිස්සු ඒක ආබද්ධ කරනවා. එහෙම තමයි මනුස්සයගේ අරුබුද ජයගත්තේ. ඒතර එහෙම අපිට මේ වෙලාවේ ඉතිහාසය කියන්නේ. ඒතර මේ වෙලාවේ එහෙම අදහස් එහෙම අලුත් අදහස් සම්පාදනය කිරීමේදී දැන් මේ තියෙන තත්ත්වයන් සහ ඒ වගේම sannivedana ඒ කියන්නේ අපේ ජාතික ගුවන්විදුලියේ අර ඔබ කිව්වා වගේ පෙර අත්දැකීම්, ඒ තියෙන ආభాෂයන්, ඒ තියෙන ඒකෙන් නිර්මාණය කරපු බුද්ධිමය සහ ඒ කියන්නේ සංකල්පීය සහ ඒ වගේම ප්‍රායෝගික ව්‍යවහාරික ඒ ඥාන කෝෂය, ඒ තියෙන ඒ සමස්ත පරිචය අද අවශ්‍ය වෙනවා. ඒකත් එක්ක තමයි මේ අභියෝගයට අපිට මුහුණ දෙන්න පුළුවන්. ඒතකොට නිකම්ම ඇවිල්ලා නිකන් අහසින් වටනවා වගේ මේ අභියෝග වලට මුහුණ දෙන්න බෑ අත්වාසේ. යම්කිසි ඉතිහාසයක් තියෙනෝනේ නෙක. ඕපපාතිකව කරන්න බෑ. ඕපපාතික කරන්න බෑ අත්වාසේ. ඒක ඊළඟට අලුතෙන් තියෙන තත්ත්ව මොනවද කියලා අපි හඳුනා ගන්නවා හරියට. ඒ හඳුනා ගැනීම තමයි අර කිව්ව අර නිවැරදි භාෂා පරිසරයක් එක්කම කළා මේ යුගයට ගැලපෙන සමාජ කතිකාව සංවිධානය කිරීමේ ඒ ප්‍රබලම භූමිකාව දරන නායකයා ලීඩර් විදිහට ජාති ගුවන්විදුලි ඉදිරියට එනවා. වෙන කවුරුත් ඒකට එන්න පාටක් පේන්නේ නැහැ. අන්න එහෙම આવොත් අපිට මෙතනින් එහාට අපේ ජනතාව, අපේ සමාජයට අනාගතයේ යම්කිසි මාර්ගයක් ඔස්සේ යාම සඳහා යම්කිසි සංඥාවක් නිකුත් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. ගෝලීය සමාජ ආර්ථික දේශපාලන සන්දර්භයේදී රාජ්‍ය ගුවන්විදුලියේ කාර්යභාරය ඉදිරි ගමන් මඟ පිළිබඳවයි අද අවධානය කරන්නට යෙදුනේ. ගුවන්විදුලියට අවුරුදු 95ක් සපිරීම නිමිත්තෙන් ගෙන එන සංවාද මාලාවේ ඉතාමත්ම වැදගත් සංවාදයක් අද අප සනිටුහන් කරයි කියලා විශ්වාස කරනවා. ඒ සාර්ථකත්වයේ පිළිබඳ තීරණය ගැනීමේ අදහස ඔබට තියෙනවා ප්‍රිය හිතවතුනි. එහෙමනම් සමගන යන්නට අවසරයි අද සුභාරතී සංවාද මණ්ඩපයෙන් සංවාදේ හරවත් කරන්නට එකතු මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතාට සහ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතාට අපි ජාතික ගුවන්විදුලියේ කෘතවේදීත්වයේ ස්තුතියි පිරිනමන. බොහොම ස්තුතියි. සුභාරතී ගෙනීමේ තාක්ෂණික හැරතල නදිකා ජයසේකර සමාජ මාධ්‍ය මෙහෙයුම සිදු කර ආදිත්‍ය ශාමෙන් අද සුභාරතී සංවාද මණ්ඩපයේ නිෂ්පාදනය කළ ශාන්ත රෝහණ රණවක මම ඉන්දික ජයරත්න හෙට උදෑසන 7ට අපි හමුවන්නේ මෙවැනිම තවත් පළබර හරබර කතාබහක් සමග ඔබට සුබ දවසක්. මම ඉන්දික.
දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරති සුභාරති